තමුන්නාසලා සිළුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වේදිකාවේ මූලාසනයේ දරන මේ ප්‍රදේශ අපේ දිරිය සමිතියේ සභාපති වශයෙන් කටයුතු කරන බණ්ඩාර සොරගෙන අවසරයි. ඒ වගේම මිනුවන්ගොඩ ආසනයේ ජනතා විමුක්තියේ බලමණ්ඩලයේ සභාපති වශයෙන් උත් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරපු විමලසිරි සොරගෙන අවසරයි. මේ ආසාවට පැමිණ සිටින ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි. ජනතා විමුක්තිය පැත්තෙන් මේ දින 4ක් පුරා අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ගෙන්ගෙට ගිහිල්ලා ගමින් ගමට අවිල්ලා අපේ මේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ඒ වගේම අපේ රටේ දේශපාලනය මොන විදිහටද වෙනස් වෙන්න ඕන කියන කාරණේ පිළිබඳව මේ ජනතාවට අවබෝධයක් ලබා දෙන වැඩපිළිවෙලේ කොටසක් විතර තමයි අපි අද මේ නයිවල තමුන්නාසලා ගම් ප්‍රදේශයට අවිල්ලා ඉන්නේ. අපිට ඇත්තටම මේ ජනහමාලාව අපි සැලසුම් කරලා තියෙන්නෙම පක්ෂ විපක්ෂ ජනතා විමුක්තිය සහ ජනතා විමුක්තිය නොවන ඔබත් සමග දේශපාලන සාකච්ඡාවක් කරගන්න. ඒ නිසා අපේ උත්සාහය තියෙන්නම යම්කිසි අදහසක් තමුන්නාසලට පිළිගන්වන්න තමුන්නාසලාගේ පැත්තෙන් ඒක කල්පනා කරලා ඉදිරියට ක්‍රියාත්මක කරන්න තමයි තියෙන්නේ. මොකද අපි කල්පනා කරා දැන් මෛත්‍රී රනිල් මේ ජනාධිපති සහ අගමැතිගේ ආණ්ඩුව පිහිටවල අවුරුදු 2ක් වෙලා තියෙනවා. ඉතින් ආණ්ඩුවක් අලුතෙන් පිහිටවුවා ගමන්ම ඒ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන එක, ඒ ආණ්ඩුවට විරුද්ධව විවේචනය කරන එක සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සු හිතනවා කොච්චර සෞතු ආණ්ඩුවක් වුණත් Tamanට මොනව හරි කරයි කියලා. නමුත් අවුරුදු 2ක කාලයක් දැන් ගත වෙලා තියෙන නිසා අපි හිතනවා දැන් ආණ්ඩුව යන්නේ හරි පාරේද වැරදි පාරද කියලා තේරුම් ගන්න ප්‍රමාණවත් කාලයක් අපි ගත කරලා තියෙනවා. අර අපේ සාමාන්‍යයෙන් ගමේ ගොඩේ කතාවකුත් තියෙනවා නේද? මේ හැදෙන ගහ දෙපැත්තෙන් පේනවා කියලා. සමහර අය දෙපැත්තෙන් කියලාත් කියනෝනේ. දෙපැත්තෙන් නෙවෙයි දෙපැත්තෙන් පේනවා. එන පෙති දෙකක් ආවට පස්සේ ඕන පැලයක ඒ පෙති දෙක දිහා බැලුවම කියන්න පුළුවන් මේක හැදෙන එකක්ද මැරෙන එකක්ද. අවුරුදු දෙකක් කියන්නේ පෙති දෙකක් නෙවෙයි අතුත් දෙන්න කාලේ. දැන් ඔබට පැහැදිලි මොකද්ද මේ ආණ්ඩුව යන ගමන කියලා. අපි ඒ නිසා ඕනම රටක ඕනම ගෙදරක වුණත් තමුන්නා දන්නවා වැදගත් වෙන්නේ ආර්ථිකය. ගෙදරක ආර්ථිකය හොඳ නම් දරුවන්ගේ අධ්‍යාපනය, මහත්යගේ නෝනගේ සාමය, ආදරය ඔක්කොම ඉබේම ටිකක් හරියනවා. ඒකෙන් විතරක්ම නෙමෙයි. ආර්ථිකය තමයි ගෙදරක වුණත් ප්‍රධාන ශක්තිය වෙන්නේ. ඒක රටකටත් එහෙමයි. අද ලංකාව ගත්තොත් අද අපි රටක් වශයෙන් ඉන්නේ හිඟන්නෙක්ටත් වඩා පහළ තතර වැටිලා. අපි යුද්ධ විදියට කියනවා නම් අද ලංකා ආණ්ඩුවේ තියෙන නන්දි කඩාවල. ඒක වැටිලා තමුන්නාසලා පේනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ලංකාවේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන දේශපාලනඥයා. දැන් උන්නේ මලකදරක ගිහිල්ලා කතාවක් කරත් දැන් කියන්නේ ණය අර්බුදය මොකක් හරි විකුණ ගන්න ඕන කියලා. රටේ ආර්ථිකය ඉතාම දරුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. රටේ තියෙන විදේශ විනිමය සංචිත විශාල වශයෙන් පහළ බැහැලා තියෙනවා. ඒ නිසා ලංකාවේ දැන් අර මොකද ඩොලර් එක වැඩි වෙලා රුපියල බැහැපු නිසා අපි පිටින් ගේන හැම බඩුවකම මිල අනිවාර්යයෙන්ම ඉදිරියේදී වැඩි කිරීමට නියමිතව තිබෙනවා. තෙල් මිලේ ඉඳලා. තෙල් මිල වැඩි වුණාම ඔබතුමාලා දන්නවා විදුලි බිල වැඩි වෙනවා. පාන් ගෙඩිය මිල ඉඳලා වැඩි වෙනවා. මොකද පාන් පිටි අපි ගේන්නේ පිටින් නිසා. එතකොට දැන් මේ දවස්වල ගත්තොත් තමුන්නාසලා අවුරුදු ලඟ වෙලා තිබ්බට හැම බාණ්ඩ එකම මිල ඉහළ ගිහලා හාල් කිලෝ එක 80ට 90 100ට ගිහිල්ලා තියෙන්නේ. එහෙම වටපිටාවක තමයි ජීවත් වෙන්නේ. එතකොට මේකට හේතුව මොකක්ද? දැන් මොකද අපි හිතනවා දේශපාලන අවබෝධය කියලා කියන්නේ තියෙන ආණ්ඩුවේ අඩුපාඩුකම් දැනුම් ගන්න එක විතරක් නෙමෙයි. මේ දේශපාලන වශයෙන් මේ ආණ්ඩුව පිරිහෙනකොට මේ ආණ්ඩුවේ අඩුපාඩුකම් පාවිච්චි කරලා
මේ ආණ්ඩුව තරම්ම හෝ ඊටත් වඩා සමහර විට අසමත් මේ තරම්ම හෝ ඊටත් වඩා සමහරට දූෂණ වංචා කරන දේශපාලන කලින් හිටපු කල්ලි කණ්ඩායම් රාජපක්ෂ මහත්මයාගේ කට්ටිය වෙන්න පුළුවන් වෙන අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් වෙන දේශපාලනයක් කතා කරමින් මේ දේශපාලන අවස්ථාව වෙන පැත්තකට පෙරලා ගන්නත් හදනවා. නිසා මම අපි හිතුවා මේ කතාවේදී මූලික වශයෙන්ම අපි රටේ ආර්ථිකයත් එක්ක කතාව බේරගමු කියලා. තමුන්නාන්සලා මෙතන ඉන්න බහුතරයක් සාමාන්‍ය ජනතාව. මම සාමාන්‍ය ජනතාව කියලා කියන්නේ මේ අන්තිම දුප්පත් මෙලෝ දෙයක් කරගන්න බැරි කට්ටියට නෙමෙයි. එහෙම අය ලක්ෂ 80ක් ලංකාවේ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අනුව දවසකට රුපියල් 300ක ආදායමක් තියෙන මාසෙට 9000ක ආදායමක් තියෙන ඊටාම දුප්පත් ලක්ෂ 86ක් ඉන්නවා. මම හිතනවා මෙතන එහෙම අය කවුරුත් නැහැ කියලා. මොකද ඒ වගේ ඊටාම අමාරු මට්ටමකට වැටිච්ච මිනිස්සු මිනිස් දූවිලි පාට පත්වලා රැස්වීමකට නැතියා හිතාමතා ගන්නවත් බැරුව ඉන්නේ. මොකද මාසික ආදායම 9000ට අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ ලක්ෂ 86ටයි බන්දුලු ගුණවර්ධන මහත්තයා විතරයි නේද? එයා 2500න් ජීවත් වෙන කෙනෙක් නේ. ඒ නිසා තමුන්නාසල සාමාන්‍ය ජනතාව රස්සා කරන පොඩි ව්‍යාපාර කරන මාසකට රුපියල් 20-30000 40000 කමකට 50000ක් හොයන එහෙම පිරිසක් තමයි මෙතන ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය හැර වෙන දේපලක් දෙන්න නැති අයට අපි කියන්නේ සාමාන්‍ය ජනතාව කියලා. තමුන්නාසල තමන්ගේ ගෙයක් දොරක් තියෙනවා වෙන්න පුළුවන්. ඉඩමක් කඩමක් තියෙනවා තමයි. හැබැයි තමන්ගේ දරුවන්ට අවුරුදු 18න් පස්සේ අධ්‍යාපනය හැරෙන්න වෙන දේපලක් දෙන්න නැති ආට්ටි. සහ තමන් හොයන මුදලින් තමන්ගේ දෛනික ජීවිතේ ගෙනියන්න රෝල් කරන උදවිය. ඒ නිසා ආර්ථික තත්ත්වය අතිශය වැදගත් වෙලාද. දැන් අද රටේ අපේ රටේ ජනතාව සාමාන්‍ය මෙතන ඉන්න සහෝදරයෙක් ගත්තොත් නේ සාමාන්‍ය 7 වසරේ 8 වසරේ 5 වසරේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ගත්තොත් තමුන්නා දන්නවා සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මාසෙක රුපියල් 7000 8000ක් දරුවගේ අධ්‍යාපනයට විතරක් වෙන් කරන්න වෙනවා. ස්කූල් වෑන් එකකට ගියයි ත්‍රී වීලර් එකට ගියයි එක දේවල් වලට. ඒ නිසා ආර්ථිකයේ තමුන්නාස්ලා ගොඩක් අය හම්බ කරන එක බොහොම අමාරුවෙන් කළමනාකරණය කරන පිරිසක් විතර තමයි ඉන්නේ. ලේසි නෑ. මං කියන්නේ බඩගිනි ඉන්නවා වේල කන්නයක් වශයෙන් නෙමෙයි. අමාරුවෙන් තමයි යන්නේ. දැන් ඒකට හේතුව වශයෙන් ගත්තොත් අපිට පැහැදිලිව කියන්න පුළුවන් දේ තමයි අපේ රටේ මිනිස්සු හම්බ කරන එකෙන් රුපියල් 1000ක් අරන් කඩේට ගියොත් ඒ 1000න් 440ක් තමුන්නාසලා බදු වශයෙන් තමයි ගෙවන්නේ. ඇත්තටම බඩු ගන්නේ 560ක 440ක් ගෙවනවා ආණ්ඩුවට. දැන් ලංකාවේ හොඳ ආණ්ඩුවක් හදාගන්න හිතන ඕන මිනිස්සෙක් හිතන්න කරන්න ඕනේ මොකක්ද? ලංකාවේ ජනතාවට පහසුවක් තියෙන, ජනතාවට උදව් කරන, ජනතාවට ආර්ථික වශයෙන් නැගිටින්න අත දෙන ආණ්ඩුවක් කියන්නේ මොන විදිහ ආණ්ඩුවක්ද? බොහොම කෙටියෙන් කිව්වොත් රුපියල් 1000න් 440ක් බදු ගහන ආණ්ඩුවක් නෙමෙයි ඒක. තමුන්නාසලා කල්පනා කරන්න මොකද්ද මේ ආණ්ඩුව නරකයි. මේ ආණ්ඩුව අසාර්ථකයි. හදා ගන්න ඕන ආණ්ඩුව මොන විදිහ එකක්ද? රුපියල් 1000න් 440ක් බදු ගහන ආණ්ඩුවක් වෙනුවට රුපියල් 1000න් අපිට පුළුවන් ද රුපියල් 200ක් බදු ගහන ආණ්ඩුවක් හදාගන්න. රුපියල් 150ක් බදු ගහන ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. බදු ගහන්න නැති ආණ්ඩුව හදන්න බෑ. මොකද මේ ප්‍රශ්නේ මම පැහැදිලි කරන්නම්. තමුන්නාසලා අද මේ රටේ ජනතාව අතිශය විශාල ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙන්නේ. අද මේ තියෙන ආණ්ඩුවේ තියෙන අසාර්ථකභාවය නිසා. නැත්නම් තමුන්නාසගේ පුද්ගලික ප්‍රශ්න නිසා නෙමෙයි. මම කතා පැහැදිලි කරොත් ආණ්ඩුවක් දුවන්න සල්ලි ඕන. හොරකම් නොකරත් ආණ්ඩුවක් දුවන්න සල්ලි එපයි නේද? දැන් තමුන්නාසලා අපි කතා කරන්නේ ගොඩක් ජනතාව කල්පනා කරන්නේ ආණ්ඩුවේ හොරකම් ගැන. හොරකම් නොකරත් ආණ්ඩුවකට සල්ලි අවශ්‍යයි. පාරවල් හදන්න, ලයිට් බිල් වතුර ඒවා දෙන්න, ලයිට් දෙන්න, ස්පීතාල වලට බේත් ටිකක් හරි දෙන්න, ඉස්කෝල වලට ටෝක් කෑල්ලක් දෙන්න ආණ්ඩුවට සල්ලි අවශ්‍යයි. ආණ්ඩුවකට සල්ලි දෙන ක්‍රම දෙකක් තියෙනවා.
එකක් බදු ආදායම. අනිත් එක තමයි ආණ්ඩුව මගින් පවත්වාගෙන යන රාජ්‍ය සංස්ථාවල ඒවයින් ලැබෙන ලාභය. සරල සිංහලෙන් කියනවා ඉස්සර නම් අපි ගම්පහ දිස්ත්‍රික්කයේ තිබිච්ච නේද? වේයන්ගොඩ පේශකර්ම සංස්ථාවෙන් එන ලාභය. යක්කල තිබිච්ච ලංකා ලෝහ සංස්ථාවෙන් එන ලාභය. වරුවල තිබිච්ච වාණිජ සංස්ථාවෙන් එන ලාභය. එතන මෙන්න මේ වයින් එන ලාභයයි බදු ආදායමෙනුයි තමයි ආණ්ඩුවකට සල්ලි හම්බ වෙන්නේ. දැන් අද ලංකාවේ මොකද්ද වෙලා තියෙන්නේ සහෝදරයා සහෝදරී? අද අපේ රටේ අවුරුදු 30ක් 40ක් තිස්සේ වෙලා තියෙන දේ තමයි දැන් රාජ්‍ය සංස්ථා වලින් ගෙන ලාභයක් නැහැ. තිබිච්ච ඒවා හොරගම් කරලා දේශපාලන නායකයෝ UMP ශ්‍රී ලංකා නායකයෝයි එළගේ හෙන්චයියෝයි ඒ ගොඩක් ඒවා වහලා කෑලි කපලා විකුණලා තියෙනවා. ඔබතුමාලාගේ දිස්ත්‍රික්කේ තිබිච්ච නේද? පූගොඩ කියයි, වේයන්ගොඩ කියයි, ලංකා ලෝහ කියයි. ඒවා ඔක්කොම අසාර්ථක කළා වහලා තියෙනවා. තව සමහර ඒවා කුණු කොලට විකුණලා තියෙනවා. මම අර කිව්වා වාණිජ සංස්ථාව, පුත්තලම සිමෙන්ති සංස්ථාව ඒ වගේ ඒවා. ඒ නිසා අද ආණ්ඩුවට ආදායමක් එන්නේ නැහැ ඒවයි. අද ආණ්ඩුවට ආදායමක් දෙනවා රාජ්‍ය සංස්ථා කීපයකින් මොනවද? බැංකු විතරයි. බැංකු වලින් එන ආදායම බොම්බයි මොටයි කෑ වගේ 7-5ක ප්‍රයෝජනයක් තියෙන ආදායමක් නෙමෙයි. බැංකු මොනවද හදන්නේ? බැංකු කිසිම ප්‍රතිඵලදායක දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. සල්ලි පොලි කළා රජයට ආදායම දුන්න ඒක රටේ කිසිම නිෂ්පාදනයක් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා අද ලංකා ආණ්ඩුව සතුව තිබෙන එකම ආදායම් ක්‍රමය තමයි බදු ගහන එක. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයන් දෙද්දිත් එහෙමයි, මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ පාලන දෙද්දිත් එහෙමයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක දෙද්දිත් එහෙමයි. ඒ නිසා අපේ රටේ පාලකයෝ පහුගිය අවුරුදු 40-50 ඇතුළතදී ලංකා ආණ්ඩුව හිඟන්නෙක් බාටපත් කරලා තියෙනවා. මේ පක්ෂ දෙකම නායකයෝ එකතු වෙලා අපි 7-5ක ආදායමක් වෙන ක්‍රමයකින් එන්නේ නැති ආණ්ඩුවක් අපි දුවනවා. ඉතින් ආණ්ඩුවට දෙන එකම ක්‍රමය මොකද්ද? බදු ගහන එක. දැන් බදුත් මත නිසා විකුණනවා. ඒ නිසා අර කාටුන් අදින මම දැක්කා ජනමාධ්‍ය වේදින් කාටුන් ඇඳලා තියෙනවනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා උදේ පාන්දර නැගිටලා කට හොදන්නත් කලින් මොකද්ද කල්පනා කරන්නේ? අද මොකද්ද විකුණන්නේ කියලා. නේ දැන් ඒ නිසා හම්බන්තොට වරාය විකුණන්න දාලා තියෙනවා. පුල්මුඩේ khනිජ වැලි සංස්ථාව විකුණන්න දාලා තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිත් තව අමතර ටිකක් බදු දෙන්න තීන්දුව කළා තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටි අලුතෙන්ම හදපු ජැටි විකුණන්න දාලා තියෙනවා. තමුන්නාසක දිස්ත්‍රික් එහා පැත්තේ තියෙන කටුනායක ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණන්න දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද මේ ආණ්ඩුව කොච්චර හිඟන තත්ත්වයට පත්ලා තියෙනවා කියනවනම් ජෝන්ද සිල්ලා සමරු රඟහලත් විකුණන්න දාලා තියෙනවා. තමුන්නාස නාට්‍ය බලපු කට්ටිය නේ විහාරමාදේක ළඟ තිබිච්ච ජෝන්ද සිල්ලා සමරු රඟහලත් විකුණන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූලිකත්වයෙන් රැස් වෙච්ච පාස්කර ලිංගම් සහ චරිතරත්ත්ත කියන තුන්බෑ එකතු වෙලා ජෝන්ද සිල්ලා එකත් විකුණන්න තීන්දුව කළා තියෙනවා. විකුණගෙන කරනවා. අපි නැවත මූලික ප්‍රශ්නයට ආවොත් ආණ්ඩුව නිසා එකම දෙයක් මත තමයි බදු මත තමයි දුවන්නේ. ඒ නිසා දැන් මේ රටේ ජනතාව වශයෙන් ඔබ තමුන්නාසලා කල්පනා කරනවා නම් මීට වඩා යම්කිසි පහසුවක් ආර්ථික වශයෙන් සහනයක් තියෙන ආණ්ඩුවක් දැන් ව්‍යාපාර ගත්තොත් ව්‍යාපාරිකයන්ට ඒ කියන්නේ පිහින් ඇල්ල වගේ තියෙන. එක පැත්තකින් ව්‍යාපාර කරනවත් අඩුයි වෙළඳාමත් අඩුයි අනිත් පැත්තෙන් බදු වැඩි. ඉතින් රටක ජනගහණයෙන් අඩු ගානේ 20ක් 25ක්වත් ව්‍යාපාර කරන්නේ නැත්නම් ඒ රට දුවන්න බෑ. ඒ රටේ යම් කිසි ඕන රටක දියුණු රජ්‍ය හැම රටකම 30%ක්වත් ව්‍යාපාර කරනවා ජනගහණය. දැන් අපේ රටේ ව්‍යාපාර කරන්න බෑ මොකද ජනතාව අතේ මුදල් නැහැ වෙළඳාම අසාර්ථකයි ඊට පස්සේ බදු වෙනවා. ඒ නිසා අපි තමුන්නාස කියන පළවෙනි දේ තමයි හොඳ ආණ්ඩුවක් හදා ගන්නවා කියන එකේ ඉස්සෙල්ලාම හිතන්න ඕන මොකක්ද? කොහොමද අපිට අඩු බදු සහිත ආණ්ඩුවක් හදාගන්නේ? අපිට අඩුවෙන් බදු ගහන ආණ්ඩුවක් හදාගන්න මොකද්ද කරන්න ඕන? මම මේක ටිකක් මේ විදිහට කතා කරන්නේ මා ආදරණීය සහෝදරවරුනි. මට පුළුවන් වෙන යාල්පාටයක් ඔයගලන්ට කියලා යන්න. ඕපදූප ටිකක් කියලා යන්න.
මොකද අද මේ තියෙන දේශපාලන අසාර්ථකභාවය මේ ආණ්ඩුවේ වෙන කුණුහරුප කියලා වෙන ජාතිවාදී කතා කියලා අවුස්සලා වෙන බයිලයක් ගහලා කසා ගන්න පුළුවන්. නිසා මිනිස්සු රනිල්ද මෛත්‍රීද මහින්දද කවුද කියලා හිතනවට වඩා අපි හිතනවා ඔබ හිතන්න ඕනකම තියෙන්නේ කවුරු කෙනාවොත්ද මොන ක්‍රමෙන්ද බදු අඩුවෙන් ගහන ආණ්ඩුවක් හදාගන්න. මොකද ඔබ දන්නවා පහුගිය අවුරුදු 10 15 ගත්තොත් තමුන්නාස්ලාගේ බඩු මිල වැඩි වෙලා තියෙන්නේ අවුරුදු 10 ඇතුලේ හැම එකම වැඩිලා තියෙනවා. මම පස්සෙත් කියන්න දැන් මතක් කරන්න කියන්නම්. යුද්ධ ඉවර වෙද්දී තමුන්නා දන්නවා සීනි කිලෝ එකක් තිබ්බේ රුපියල් 60යි. දැන් කීයද? 120යි. 110 120යි. 60 ඉඳලා 110ට කියන්නේ නේද? ඒක මම රාජපක්ෂ කාලේදී 80ට 100ට ආවා. දැන් මේකදී 110 120ට ගිහිල්ලා තියෙනවා. හාල් කිලෝ එකේ ගානේ ඉඳලා, ත්‍රිවිලර් එකේ ගානේ ඉඳලා, බයිසිකලේ ගානේ ඉඳලා, ටෙලිෆෝන් එකේ ගානේ ඉඳලා ගත්තොත් යුද්ධ ඉවරුණාට පස්සෙත් මේක ටික ටික වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනකම තියෙන්නේ අපි දකින ජනතා මිත්‍ර වශයෙන්. බදු අඩු කරන්න පුළුවන් පාලනයක්කින් තමයි රට හදා ගන්න පුළුවන්කම තියෙන අංක 1ට. බදු අඩු කරන්න මොකද කරන්න ඕන? බදු අඩු කරන්න එකක් රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. රටේ දේවල් හදන්න ඕන. හදනයට උදව් කරන්න ඕන. දැන් ලංකාවේ ඉන්නවා අරුම පුදුම අගමැති කෙනෙක්. තමුන්නාසලා රේඩියෝ වල ඔව් නෑ බෑ තරඟ අහලා තියෙනවා. ඒක මේ තියෙන ඔව් කියන්න බෑ නෑ කියන්න බෑ බෑ කියන්න බෑ තන් සමහර වචන කියන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ලංකාවේ ඒ ඔව් නෑ බෑ තරඟවල පළවෙනිය. උන්නේ මීට මාස 5කට කලින් ලංකාවේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා විනාඩි 50ක් පාර්ලිමේන්තුව කතා කළා. ලංකාවේ ආර්ථිකය හදන විදිය ගැන විනාඩි 50ක් කතා කළා. හැබැයි ප්‍රධාන වචන 3ක් කියන්නේ නැතුව. ගොවිය කියන වචනය විනාඩි 50ටම එක සැරයක්වත් නැහැ. දේශීය නිෂ්පාදකය කියන වචනය විනාඩි 50ට එක වචනයක්වත් නැහැ. දීවරය කියන වචනය විනාඩි 50ට එක වචනයක්වත් නැහැ. ඉතින් මරු බඩුවක් නේ. යකෝ ලංකාවේ ගොවියයි දීවරයයි දේශීය නිෂ්පාදකය ගැන කතා කරන්නේ නැතුව ලංකාවේ ආර්ථිකය හදන්න එක ගැන කතා කරන්න පුළුවන් කියලා මිනිහෙක් කියලා කියන්නේ වීරයෙක්. හැබැයි වීරයා වෙන්නේ ඔව් නෑ බෑ තරඟේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෘෂ්ටියේ මේ පාලකයන්ගේ දෘෂ්ටියේ රටේ නිෂ්පාදනය ගැන අදහසක් නෑ එක. අපි දකින්නේ නිෂ්පාදනය කරන එක අංක 1. 2 රාජ්‍ය සංස්ථාවලින් ලාභය ගන්න එක අංක 2. ආණ්ඩුවට වෙන ආදායමක් එකතු කරගන්න නැතුව බදූලි විතරක් දුවලා බෑ. දැන් සිංගප්පූරු වගේ රටක් ගැන ගොඩක් අය කතා කරනවා. සිංගප්පූරුවේ මොකද්ද මැජික් එක? සිංගප්පූරුවේ අගමැතිට තියෙන මැජික් පොල්ලක් නෑ. සිංගප්පූරුවේ රාජ්‍ය ආදායමෙන් රටේ ආදායමෙන් 80% එන්නේ විදේශ විනිමය විදියට. කියන්නේ අපනයන වලින් එන්නේ. ඒ රටේ ආදායමෙන් 100ක් නම් රටේ ආදායම 80ක් එන්නේ ඒගොල්ලෝ ඒ රටේ හදලා පිටට යවන දේවල් වලින්. ඒතර ඒ රටේ මිනිසුන්ට බරපතවන්න ඕනේ නැහැ. අපේ මොකද්ද තත්ත්වය? අපේ තියෙන්නේ 2003 දී අපි 100ක් රටේ ආදායම 100 නම් 27ක් අපි ගත්තේ විදේශ අපනයන වලින්. මේ ඇඳුම් මහලා එක දේවල් මහලා යාවලා 27ක් අපි ගත්ත පිටි. අද කීයද? රාජපක්ෂලා මෛත්‍රීපාලලා රනිල් වික්‍රමසිංහලා ඔක්කොම එකතු වෙලා පහුගිය අවුරුදු 13 මේ 27 අඩු කරලා තියෙනවා 12ට. දැන් අපිට අපනයන වලින් ලැබෙන්නේ සහෝදරයා ලංකාවේ සමස්ත ආදායමෙන් 12%යි. ඉතින් අපේ නිෂ්පාදන බිඳ වැටලා තියෙනවා. අපේ රාජ්‍ය සංස්ථා ඔක්කොම විකුණලා පාඩු ලබලා තියෙනවා. අපි අපනයන වලින් එන මුදල භාගයෙන් අඩු වෙලා තියෙන 27 12ට බහැලා තියෙනවා. ඉතින් ආණ්ඩුව මොකද කරන් තියෙන්නේ? බදු ගහන එකයි විකුණන එකයි. ඒ නිසා මේ தত্ত্বය ඇතුලේ කවුරු පාලනය බාරගත්තත් තමුන්නාශ්‍රමයේ පරිපෝක කන්න වෙනවා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා විතර කියනවා මොකද්ද ආයෝජක ඇවිල්ලා රැකියා හදලා දෙනවා වොක්සගන් ෆැක්ටරිය දානවා අරකට මේකද කියලා. අපි කියන්න කැමති ඒවා සම්පූර්ණ බොරු.
එතුම දාපු වොක්සගන් ෆැක්ටරි එකකුත් නැහැ. ඒ මාර්ගේ රට දියුණු වෙන්නේත් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය හදන්න බලපාන ඔය කියන ප්‍රධාන කරුණු තුනට අමතරව අපේ රටේ ආර්ථිකය මෙච්චර සවුත් වෙන බලපාතින ඊළඟ කාරණය තමයි රට පාලනය කරන දේශපාලන නායකත්වයේ විසින් කරන මහා පරිමාණ හොරකම්. ඒ නිසා මෙන්න මේ හතරට උත්තර නැතුව හොඳ රටක් හදාගන්න හිතන්න එපා කියලා අපි තමුන්නාසට කියනවා. රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන. ආණ්ඩුවේ සංස්ථාවල නිෂ්පාදනය වැඩි කරන්න ඕන. රටෙන් හදලා පිට රටට දේවල් යවන්න ඕන. හොරකම නතර කරන්න ඕන. ඔක තමයි මැජික් එක කරනවා. ඒ අරෙන්න වෙන නිකන් ජෝක් කතා වලින් රට හදන්න බෑ. දැන් අද රටේ සමහර අය හිතනවා මේ රාජපක්ෂලා හොරකම් කරපු එක තමයි ආර්ථිකය වටෙන්නේ එකම ප්‍රශ්නේ කියලා. අපි මේ හිතන්නේ අපි කිව්වෙත් නැහැ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මල්ලගෙදරක කතාවට කරන්නේ ණය ගැන. හැබැයි ඡන්දෙදි එහෙම කිව්වද? ද ඡන්දෙදියා මොකද්ද කිව්වේ? එයා කිව්වා මාස 60න් අලුත් රටක් කියලා. දැන් මාස 60න් මාස 25ක් ගිහිල්ලා. 20ක් විතර ගිහිල්ලා හැබැයි ඔව් ඇත්තටම ගත්තොත් 25යි දැන්. නේ? කැබිනට් එක දියුණු දීලා ඔක්කොම ගත්තොත්. එතකොට දැන් අපිට පේනවා මේ මාස 60 ඇතුලේ එතුමා කියපු දේ නෙමෙයි දැන් කරමින් ඉන්නේ. තමුන්ලාස මතක ඇති රූපවාහිනී දැන්වීමක් දැම්මනේ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙට. මොකද්ද මේ කොල්ලෙකු කෙල්ලෙකු යනවා මෝටර් සයිකලේ. වැස්සක් ඇවිල්ලා තෙමෙනවා. දෙන්න පොඩි පහලක් කරට මුවා වෙලා තෙමි කතා කරන මොකක් ගැනද කතා කරන්නේ? අපි අලුත් යහපාලන ආණ්ඩුව පත් කරගමු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව පත් කරගමු. එතකොට අපිට තෙමි යන්න ඕනේ අපිට දැන් කාර් එකේ යන්න පුළුවන් කියලා. මේ මතකනේ. එලා එනවා අලියට කතිරි. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රනිල් උන්නහේ අගමැති වෙනකොට මෛත්‍රී උන්නහේ ජනාධිපති වෙනකොට ලක්ෂ 1.35ට එකමාර තිබිච්ච මෝටර් සයිකලේ දැන් දෙකමාර කරලා තියෙනවා. දැන් කොල්ලට ඇගලට මෝටර් සයිකලේ යන්නත් බැහැ. රාජපක්ෂ ලක්ෂ 5මාට උසලා තිබු ත්‍රිවිල් එක දැන් ලක්ෂ 6මාර කරලා තියෙනවා. කාර් මිල ගත්තොත් දැන් ඒව රොකට් මිල. දැන් කාර් ගන්න බෑ. දැන් මිනිස්සු කාර් ගන්න එක නතර කරලා තියෙන්නේ. කොහමද ජෝන් අමරතුංග මහත්තයා ගම්පහ කට්ටියට කිව්වා නේද? කාර් හැම කෙනාටම ඕනේ නැහැ. ඒගොල්ලන්ට තිබ්බ මැති කියලා. ඒ නිසා තමුන්නාසලා ලනු කන ජනතාවක් නොවන නිසා මම මේ කියන්නේ ඒගොල්ලන් කියපු දෙයි කරපු දෙය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ආදරණීය සහෝදරවරුනි ඔබට ආණ්ඩුවක් හදා ගන්න ඕන නම් ආර්ථික සහන දෙන නිෂ්පාදනය වැඩි කරන රාජ සංස්ථාවල නිෂ්පාදනය වැඩි කරන පිටරටට දේවල් හදලා යවන එක වැඩි කරන සහ හොරකම් නොකරන දේශපාලනඥයන් යුක්ත පාලනයක් හදන්න ඕනේ. හොරකම විතරක් එකම හේතුව නෙමෙයි. නිසා රට මේ තත්ත්වයටපත් වෙන්න බලපාලා තියෙන හේතුවල් මම මුලින්ම ඔබතුමාලට කියන්න කැමතියි. තවත් චුට්ටක් මේක තවත් තේරුම් කරන්න. අපේ රටේ ආර්ථික ප්‍රශ්න වලට හේතුව වශයෙන් පහුගිය කාලේ අපේ රටේ පාලකෝ දිගටම කිව්ව හේතුව තමයි යුද්ධය. යුද්ධය තියෙන කාලේ අපිට කිව්වා යුද්ධේ නැත්තම් බදුබර අඩු වෙනවා. යුද්ධ නැත්තම් ජොබ් හම්බ වෙනවා. යුද්ධ නැත්තම් මිනිසුන්ට ආර්ථික වාසි දෙනවා. පොලිය අඩු කරනවා බැංකුවල. දැන් මම මේක හැමතැනම කියන දෙයක්. නමුත් අදත් කියන්න හිතුවා ඒක තේරුම් ගන්න ලේසි නිසා. ඇත්තම රටේ ආර්ථික ප්‍රශ්න වලට හේතුව යුද්ධෙද? දැන් යුද්ධ ඉවරෙද්දි මම තමුන්නාසට කිව්වා යුද්ධ ඉවරෙද්දි සීනි කිලෝ එක 60යි. දැන් 120යි. දැන් යුද්ධ වුණා මේක හරියට 61 4ට අඩු වෙන්න එපා නේද? යුද්ධ ඉවර වෙද්දි තමුන්නාසලා පාවිච්චි කරන ඉන්දියන් මෝටර් සයිකලය තිබුණේ 85000යි ලක්ෂයයි. අද ලක්ෂ 2යි 215000යි. යුද්ධ ඉවර වෙද්දි ත්‍රිවිල් එක ලක්ෂ 3මාරයි. ඒක රාජපක්ෂ මහත්තයා ගෙනාව ලක්ෂ 5මාට. මෛත්‍රී රනිල් මහත්තයලා ගෙනල්ලා තියෙන එක ලක්ෂ 6මාරට. යුද්ධ ඉවරෙද්දි සිමෙන්ති කොට්ටේ 550යි. ඔය හමුදාට ගිහපු ගොඩක් සොල්දාදු යුද්ධෙට ගියේ ගෙයක් හදාගන්න. යුද්ධයට යද්දි 550යි සිමෙන්ති කොට්ට. යුද්ධ ඉවර වෙද්දි. දැන් කීයද? 930යි. ඉතින් මිනිස්සුන්ට පෙන්නුවා යුද්ධේ තියෙන කාලේ ප්‍රභාකරන් තමයි ප්‍රශ්නේ කියලා. දැන් කවුද ඇත්ත ප්‍රශ්නේ?
30 අවුරුදු යුද්ධකදී සිවිල් එකක ගෙනාවේ ලක්ෂ 3.5ට. ඒ ප්‍රභාකරන් උස්සපු ගාන කියලා හිතමුකෝ. ප්‍රභාකරන් විල් එක ලක්ෂ 3.5ට කියලා තමයි යුද්ධ ඉවර කළා ගියේ. මැරලා ගියේ. මේ අවුරුදු 7ට UMP ශ්‍රී ලංකා 15 එකතු වෙලා මේක ලක්ෂ 6.5කට ගෙනල්ලා තියෙනවා. 30 අවුරුද්දට ලක්ෂ 3.5යි අවුරුදු 7.5ට ලක්ෂ 6 ලක්ෂ 3යි. එහෙනම් තමුන්නාසලා පේනවා යුද්ධ නෙමෙයි ඇත්ත හේතුව. තමුන්නාසලා පොකට් එකට ගහන්නේ මේ අසාර්ථක පාලනය. මේ අසාර්ථක පාලනේ විවිධ පැති ගොඩක් තියෙනවා. ඒ නිසා මම ගොඩක් එකම දේ කියන දෙයක් නෑ. මේ තමුන්නාස අද පුක්තු විඳින ආර්ථික අමාරුකම් වල ප්‍රධාන හේතු ටික මම කිව්වා. ඒකේ එක විශේෂ හේතුවක් තමයි මහා පරිමාණයෙන් අද තියෙන දේශපාලන දූෂණය. දැන් තමුන්නාසට යන නාගරික ප්‍රදේශයක ජීවත් වෙන පිරිසක් නිසා මම හිතනවා ගොඩක් අය කඩෙන් තමයි හාල් ගන්නෙ නේද? කුමුරු කල්ලා කන කට්ටිය අඩු ඇතිනේ. දැන් හාල් කිලෝ එක කීයද? 80යි 100යි අතර. දැන් රටේ මිනිසුන්ට ආණ්ඩුව හේතු ගන්නලා තියෙනවා මේ හාල් වල වැඩි වෙලා තියෙන නියඟ නිසා කියලා. දැන් මම මුලින්ම කියන්න කැමතියි තමුන්නාසට මේ රට පාලනය කරන ඕනම පාලකයෙක්ගේ පළවෙනි වගකීම තමයි ආදරණීය සහෝදර සහෝදරියනි වැඩිහිටියනි කන්න පුළුවන් ගානකට බත් දෙන එක, හාල් දෙන එක. ඒක තමයි රටේ රජුරුවන්ගේ පළවෙනි ජොබ් එක. නැතුව රුසියාව යනවද, පුටින් හම්බ වෙනවද, කඩු මාරු කරනවද, ආර්ථික සංගුල වල කතා කරනවද? ඒව නෙමෙයි. අංක එක තමයි මිනිසුන්ට බත් කන්න දෙන්න ඕන කන්න පුළුවන් ගානකට. ඇයි ඒ? තමුන්නාසලාට අපිට බත් වෙනුවට විකල්පයක් නැහැ. තව මේක තේරුම් ගන්නව නම් අපි හිතුව මෙහෙම. දැන් කෙලවල් මිල වැඩි නම් තමුන්නාසට පුළුවන් බලයෝ කන්න. බලයොත් වැඩි නම් පුළුවන් හුරුල්ලෝ කන්න. හුරුල්ලොත් වැඩි නම් මාළු නොකා ඉන්න පුළුවන්. දැන් හාල් කිලෝ එක 100 නෙමෙයි රුපියල් 200 වුණා. මොකද කරන්නේ? මොනවයි කන්නේ? සෝයා මීට් කනවද? මඤ්ඤොක කනවද? උදේට පාන් කනවද? නැහැ. බත්ම තමයි. අපිට බත් වලට විකල්පයක් නැහැ. දැන් මේ රටේ ලක්ෂ 200ක් ජනතාව රුපියල් 90ට 100ට හාල් කන්න වෙලා තියෙන්නේ. මොකක් නිසාද? මේ රටේ ගොවියෝ කම්මැලි කමට වගා කරපු නැති නිසාද? නෑ මගේ අමතා. අපේ රටේ මිනිස්සු හදාගත්ත ආණ්ඩු වල තියෙන වැරද්ද නිසා දැන් බලන්න පහුගිය අගෝස්තු මාසේ ජූලයි මාසේ වෙනකොට වියලේ මණ්ඩලය සතුව තිබිච්ච ආණ්ඩුවේ ගබඩාවල විතරක් වීටොන් දසලක්ෂ ගණනාවක් තිබුණා. ඒ වෙලාවේ ලංකාවේ දැන් විද්‍යාත්මකවනේ ඇමතිකම් බෙදලා තියෙන්නේ. ලංකාවේ දැන් ගොයම බාරව ඉන්නවා එක ඇමතියෙක්. ඒ දුමින්ද දිසානායක. ගොයමෙන් එන වියටේ බාරව ඉන්නවා වෙන ඇමතියෙක්. ඒ හැරිසන්. දෙන්නම අනුරාධපුරේ. එක්කෙනෙක් ශ්‍රී ලංකා අනිත් එක්කෙනා UMP. ගොයන් ගහ බාර ශ්‍රී ලංකා වියටේ බාර UMP කියලා. මොකද්ද කළේ? මේ මෛත්‍රීපාල රනිල් වික්‍රමසිංහ පාලනේ විද්‍යානුකූල ඇමතිකම් බෙදීම. ජුලයි මාසෙදී හැරිසන් ඇමතිවරයා කිව්වා ලංකාවේ වීයස් යන ගොඩක් වැඩි වෙලා තියෙනවා. පිටරට යවන්නත් පුළුවන්. ඒ නිසා දැන් මහ කන්නේ මේ දැන් මේ දවස්වල ගොයන් කැපෙනවා. මේ අස්සන්න ආවම ලංකාවේ වී ගබඩාවල වී තියා ගන්න ඉඩ නැහැ. ඒ නිසා අපි මේ වීටක විකුණනවා පුළුවන් කෙනෙක් කැමති කෙනෙක් ගන්න කියලා. රුපියල් 38ට කෝටි 100 ගාණක් වේදම් කරලා ගත්ත වී ගබඩා හිස් කරන්න ඕන කියලා තර්කයක් හදලා. හොරකම් කරන්න ඕන කාට ඕන තර්කයක් හදන්න පුළුවන්. ගබඩා හිස් කරන්න ඕන කියලා තර්කයක් හදලා මොකද්ද කරේ? රුපියල් 38ට ගත්ත වී කිලෝ එක රුපියල් 24 දක්වා අඩු කරලා කෝටි 100 ගාණක් ලංකාවට පාඩු කරලා ඒක වික්කා සත්ව ආහාර වලට කියලා. ඇත්ත කතාව තමයි සත්ව ආහාරකාරයෝ ඒව ගත්තට කුකුල්ලන්ට කන දුන්නේ. ඒව නැවත වී මුදලායලා හරහා අපිටම දුන්නා. මොකද්ද උනේ? වී ගබඩා වී මලවි මණ්ඩලයේ සතුව තිබිච්ච වී ටික කුණුකොලට වික්කා වීමෝල් කාර්යෝයි ඇමති එක සම්බන්ධ දේශපාලනඥයෝ කෝටි 100 ගාණක් ආදායම් උපය ගත්තා. ඒ කියන්නේ අස්සන්න වැඩි වුණාමත් ඇමතුන්ට කසා කන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද උනේ? ඒ වී ටික විකුණාට පස්සේ නොවැම්බර් මාසේ මෙන්න නියඟයක් ආවා. නියඟය අපි කියන්නේ රාජපක්ෂ මහත්තයා වගේ නේද? අපි කියන්නේ නියඟයාවේ මෛත්‍රීපාල උන්නේ නිසා. නියඟ ලෙස ආවා. ඊට පස්සේ වීමෝල් කාරකව නියඟ නිසා හාල් නැහැ, වී නැහැ කියලා වී මිල ඉස්සුවා.
ඇත්තටම මේ නියඟ නිසා වී මිල නගින්නේ දැන් මේ අප්‍රේල් මාසයෙන් පස්සේ. තමුන්නාස මතක තියාගන්න මේ අවුරුද්දේ මැයි ජූනි ජූලි අගෝස්තු නොවැම්බර් වලම තමුන්නාස රුපියල් 200ට හාල් කන්න වෙයි. වෙලෙන්ද කෘතිමව වී මිල නෑ කියලා කිව්වා. මොකද ආණ්ඩුවේ කබඩාව ටික වී විකුණපු නිසා. ඊට පස්සේ මොකද්ද කරේ? දැන් තමුන්නාසලා 80ට 90ට හරි කන්නේ බංගලාදේශයෙන් වීට් හාල් ටොන් 1,50,000ක් ගෙනල්ලා තියෙන නිසා. කවුද හාල් ටොන් 1,50,000 ගෙනාවේ? දැන් අපේ බණ්ඩාර සහෝදරයා ව්‍යාපාරිකයෙක් නේ. දැන් බණ්ඩාර සහෝදරයාට හම්බුණාද හාල් ගේන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ඇමතියා. ඒ කියන්නේ වී වැඩි වුණාම ඒකෙන් ගසා ගන්න බිස්නස් එක හදාගන්නේ ඇමතියා. වී හිඟ වුණාම හාල් පිටරටින් ගේන්න තීන්දුව ගන්නෙත් ඇමතියා. දැන් තමුන්නාසලා 80% හාල් කනවා. මම මේකයි කිව්වේ ලංකාවේ වී ගබඩා පිරලා තියෙද්දි හොරකම් කිරීමේ අරමුණට වී ටික විකුණලා දැන් වී හිඟයක් ඇති වෙලා දැන් තමුන්නාසලා 180ට කනවා. මේක තව වැඩි වෙයි ඉස්සරහට. අපිට ඩොලරුත් ඇති වෙලාවෙ අපි දැන් හාලුත් කනවා පිටරටින් ගෙනල්ලා. ඒ නිසා මම මේ ටික කිව්වේ දේශපාලන දූෂණය කියන එක තමුන්නාසගේ ජීවිත ඩබල් අමාරු කරලා තියෙනවා. තව මම උදාහරණයක් දෙයක් කියන්නම්. ඔබතුමාලා දන්නවා දැන් නිතර කතා වෙන හම්බන්තොට වරාය. දැන් හම්බන්තොට වරාය රාජපක්ෂ මහත්තයා කාලේ හදපු වරායක්. ඒ වරාය හදපු එක හොඳයි. හැබැයි වරාය හදද්දි හොරකම් කරපු එක වැරදි. හම්බන්තොට වරාය හදන්න ඩොලර් බිලියන් 1450ක් ණය අරන් තිනවා රාජපක්ෂ මැතිතුමා. දැන් හම්බන්තොට වරාය විකුණන්න චීනු ඇවිල්ලා හම්බන්තොට වරාය ඇස්තමේන්තු කරනවා. වරාය අධිකාරිය ගිහිල්ලා ඇස්තමේන්තු කරනවා. දැන් වරායට ණය අරන් තියෙනවා 1450ක්. මිලියන් 1450ක ණයක් අරන් තියෙනවා. දැන් එහෙනම් දැන් මේ මිලියන් 1450ේ වටිනාකම වරායේ තියෙන්නේ නැහැ. හැබැයි ඇස්තමේන්තු කරාම වරායේ වටිනාකම ඩොලර් මිලියන් 750 ඉන්නේ. මම තව සුද්ධ සිංහලෙන් කියන්නේ අපිට මේ ගේ හදන්න මම ඡන්ද කාලයකට මේ කැලේ දික් කරලා තිබුණේ නැහැ මේ විදිහට. හරි අපිට මේ ගේ හදන්න අපේ බණ්ඩාර අයියා රුපියල් ලක්ෂ 10ක ණයක් ගත්තයි කියලා. ඒතර බැංකුවේ තියෙන්නේ බැංකු ණය ලක්ෂ 10යි. ලක්ෂ 10ක් ණය අරගෙන එයා ඒ ලක්ෂ 10න් ගේ හදුවොත් මොකද වෙන්නේ? එහෙනම් මේ ගේ වටිනාකම උදාහරණකට මම කියන්නේ ලක්ෂ 10 ඊට වැඩි වෙන්න ඕන. හැබැයි ලක්ෂ 10ක් නිවාස ණය අරගෙන ඒකෙන් නිකන් වෙන අවටියල් බාල බඩු දාලා නිකන් ලක්ෂ 3න් 4න් ගේ ගහලා ඉතිරි ලක්ෂ 6න් පාටි දාලා නාස්ති කරන්න මොකද වෙන්නේ? ගේ වටිනාකම ලක්ෂ 10ක් වෙන්නේ නැහැ. බැංකු ණය තියෙන ලක්ෂ 10ක් ගේ වටිනාකම ලක්ෂ 3යි 4යි. හම්බන්තොට වරායලා තියෙන්නේ ඒකයි. ඩොලර් මිලියන් 1450ක ණයක් ගත්තා. එකෙන් ඩොලර් මිලියන් 700ක් වියදම් කළා තමයි වරාය හැදුවේ. ඉතිරි 750 හොරකම් කරලා තියෙන්නේ. ඩොලර් මිලියන් 750ක් කියලා කියන්නේ මතක තියාගන්න රුපියල් කෝටි 10000. ඒ කෝටි 10000 ඔයගොල්ලෝ ගෙවන්න ඕන. ඔබතුමාලා ගෙවන්න ඕන. ඒ නිසා ලංකාවේ දේශපාලන දූෂණය විසින් තමුන්නාසක ආර්ථිකය ලොකුවට වැඩි කරලා තියෙනවා. ඒක වෙනස් කරන්නේ නැතුව තමුන්නාසට යහපත් ආර්ථිකයක් හදාගන්න බෑ. ඒ දූෂණය. ඊට පස්සේ නාස්තියත් මේ පාලනයේ කොටසක්. දැන් බලන්න තමුන්නාසක කවුරුත් දන්නවා ජනමාධ්‍ය ගොඩක් වාර්තා සම වෙලාව ගන්න. දැන් ඔය ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටලා තියෙන බත්තර මුල්ලේ පාර්ලිමේන්තුව ළඟ ඒ වෙනුවෙන්ම හදපු ගොඩනැගිල්ලක ගෝවිජන මන්දිරය කියලා. දැන් රනිල් වික්‍රමසිංහ උන්නහැට තියෙන මානසික රෝගයක් නිසාද මන් දන්නේ. උන්නහැට තීන්දුව කරා ඒ ගොඩනැගිල්ල ගන්න ඕන කියලා පාර්ලිමේන්තුවට. තමුන්නා දන්නවා පාර්ලිමේන්තුව පත ගොඩනැගිල්ල. හරියට කරනවා නම් අප්පා මේ ලංකාවට මේ ඉන්දියාවට උත්භාගයක් පාලනය කරන්න ඔය පාර්ලිමේන්තුව ඇති. හැබැයි රනිල් ලොක්කා තීන්දුව කරා කෘෂිකර්ම අමාත්‍යාංශයත් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ කියලා. එතන කෘෂිකර්ම අමාත්‍යාංශ ඉන්න තැනක් නැහැ. ඒගොල්ලන්ට කෝ වෙන බිල්ඩින් එකක් ගන්න කියලා. ඒක තමයි ඒගොල්ලෝ අර ප්‍රසිද්ධ නිලියකගේ ඒ පවුලට අයිති ගොඩනැගිල්ලක් අත්තේ. ඔය ගොඩනැගිල්ල ගන්න හෙට නම් ඔකට ගිවිසුම අස්සම් කරන්න හෙට නම් අද වෙන දවසේ ඒ ගිවිසුම ආවා අපිට රාජ්‍ය ගිණුම් කාරක සභාවට. මමත් ඒකේ සමාජිකයෙක්. අපි ඒ වෙලාවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට නියෝගයක් දුන්නා. ලක්ෂ 245ක කුලියට. මාසික කුලිය ලක්ෂ 245යි.
ඇඩ්වාන්ස් එක කොච්චරද? ඔය ගොඩනැගිල්ල ගන්න ඇඩ්වාන්ස් කරා ඒකේ කොන්දේසිය තමයි අවුරුදු 3ක ඇඩ්වාන්ස් එක දෙන්න ඕන. 50 කෝටි 30 ලක්ෂයක් ඇඩ්වාන්ස් එක. අපි කිව්වා මේක අස්සම් කරන්න බෑ, මේක වැරදි තීන්දුවක් කරන්න එපා. හැබැයි රනිල් මෛත්‍රීපාල එකතු වෙලා කොන්ත්‍රාත්තු අස්සම් කරලා ගත්ත බිල්ඩින් එක. අදට මාස 11යි දැනට කෝටි 27මාරක් ඒ ජයසිංහ කියන මහතාට ගෙවලා තියෙනවා ඔබේ බදු සල්ලි එක දවසක් කුෂිකර්ම මාත්‍යාංශ ගොඩනැගිල්ල පාවිච්චි කරලා නැහැ. තමුන්නාස කල්පනා කරලා බලන්න. මාසෙට ලක්ෂ 245ක් කියන්නේ මේ ගමේ මිනිස්සුන්ව ජීවත් කරන්න පුළුවන් සතිය දෙක තුනක්. ඒ නාස්තිය. අරක හොරකම. මේක නාස්තිය. ඊට අමතරව තව අපේ දේශපාලනඥයෝ මේ ආතල්ලකට කරන වැඩ තියෙනවනේ. තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් වල තමන්ගේ ආසනයේ තමන්ගේ ආතල්ලකට කරන වැඩ තියෙනවා. ඒ පරිප්පුවත් ඔබ තමයි ගෙවන්නේ. දැන් තමුන්නාසල දන්නේ හම්මන්තොට වරා විතරයිනේ. පොඩි එකාගේ ලංකා සිටියම කරගෙන බලන්න පොඩ්ඩක් අම්පාරෙන් උඩට යනකොට තියෙනවා ඔළුවිල් කියලා පුංචි බොක්කක්. ඔළුවිල් වල වරායක් හදලා තියෙනවා හිටපු අමාත්‍ය MHF අශ්‍රෆ් ඇමතිවරයා. ඒක යාගේ ආසනේ. ඒකේ ආසනේ වරායක් හැදුවා. දැන් හදලා අවුරුදු 10කට ආසන්නයි. එක නරක් ඇවිල්ලා නැහැ එන්නත් බෑ වරායට. ලංකාවේ ඉන්න සියලුම නායක විශේෂඥයන් කියනවා ඔළුවිල් වරාය සම්පූර්ණයෙන් අසාතකයි. කෝටි 600 ගාණක් මගේ දැනීමට මුදල ඔබ ඒක ගෙවනවා. ඇයි වෙලාවට අශ්‍රෆ් මහත්තයා අම්පාර උනේ මහනුවර වුණා නම් වරාය හැදෙන්නේ මහනුවර. ඒ නිසානේ මහින්ද මහත්තයා හම්මාන්තර නිසා හැදුවා ගෝන්තුරු බලන් මත්තල. ඒත් කරත්තයක්වත් නැති පැත්තක හැදුවේ ගුවන්තොටු පළක්. දැන් වහලා ඔබ ඒක සල්ලි ගෙවනවා මගේ දැනීමේට කෝටි 400ක්. ඊට පස්සේ එතුම හැදුවා ක්‍රීඩාංගණය සූර්යවැව. වියදම කෝටි 450යි. මිලියන් 4500යි. ක්‍රිකට් ගහන්න බෑ. සූර්යවැව පැත්තේ තාම හරි ඉස්කෝලයක්වත් නැහැ ක්‍රිකට් මට්ටමට. වහලා තියාගෙන ණය ගෙවන. ඒ ඊළඟ කලින් පාරනේ. ඔබේ ඔක්කොම ගෙවනවා. දැන් දැනුත් එහෙමයි. දැන් හම්මන්තොට වරාය විකුණලා මේ ආණ්ඩුව ගන්න හදන්නේ චීනගෙන් ඩොලර් මිලියන් 1100යි සහෝදරයා. ඩොලර් මිලියන් 1100ක් ගන්න තමයි දැන් මේ දත කන්නේ. හැබැයි ඒ අල්ල පනල්ලේ දැන් මැනලා ඉවරයි. මේ දවස් පහුගිය දවස්වල මැන්නා කුරුණෑගල ඉඳලා හබරණට අලුත් රේල් පාරක් හදන්න. වියදම කීයද? ඩොලර් මිලියන් 970යි. දැන් මම දන්න තමුණානේ මේ ඉලක්කම් තිත්තයි. තේරුම් ගන්න කියන්නේ වරාය කරනලා ගන්නව 1100ක්. රේල් පාරක් හදන්න 970ක් වියදම් කරනවා. ඔබතුමාලා දන්නවා දැනටත් කුරුණෑගල ඉඳලා හබරණට රේල් පාරක් තියෙනවා. දැන් මේ දෙවෙනි පාර හදන්නේ. දැන් මෙතන ඉන්න කාට හරි හිතනවද දැන් ලංකාවේ ආර්ථික දියුණු කරන්න මේ මරු විකල්ලෙන් දකලන වෙලාවේ ආර්ථිකය අපි ඩොලර් මිලියන් 970ක් වියදම් කරලා වෙනම රේල් පාරක් හදන්න ඕනද? දැන් ওই රේල් පාර හැදුවම ජොබ් ඇති වෙලා ආර්ථිකය දුර්වලයි නැගලා හෙන්න වැඩක් වෙයිද? මොකක්වත් වෙන්නේ නැහැ. 7-5ක වැඩක් නැහැ. ඇයි රේල් පාර හදන්නේ? ජනාධිපතිතුමා පොළොන්නරුවේනේ. එයා හිතනවා ඔය පොළොන්නරුවට රේල් පාරක් හදන්න ඕන තව එකක් කියලා. ඇත්තට මේ කට්ටිය එක්කම එකතුලා තමන්ගේ ආසල පිස්සන් කොටු හදාගත්තට ඒවත් උඩට වෙලා ඉන්න තිබුණා. නිසා මේ හොරකමේ මේ නාස්තියේ මේ බොරු වැඩවලයි ඔක්කොම ණය ඔබට ගණන්වලා තියෙනවා. ඒවා ලංකා ආණ්ඩුවක වෙන දේවල්. ඒ නිසා තමයි මම කිව්වේ ඔබට ආර්ථික වශයෙන් ශක්තිමත් ආර්ථික වශයෙන් යම්කිසි ගැම්මක් ඇතුව යම්කිසි විශ්වාසයක් ඇතුව ඉස්සරහට යන නම් නිෂ්පාදනය වැඩි කරන ආණ්ඩුවක් අවශ්‍යයි. අපනයන වැඩි කරන ආණ්ඩුවක් අවශ්‍යයි. රාජ්‍ය සංස්ථා හොරකම් කරන්නේ නැතුව රාජ්‍ය සංස්ථා ලාභ කරන ආණ්ඩුවක් අවශ්‍යයි. ඊට අමතරව හොරකම, නාස්තිය, දූෂණය, නාස්තිකාර බොරු වැඩ කරන්නේ නැති ආණ්ඩුවක් අවශ්‍යයි. ඕවා නොකර තමුන්නාසලට මේකෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි තාම නිහතමානී තමුන්නාසලට කියන්නේ තමුන්නාසලා මේක තේරුම් ගන්න තාක්කල් මොන සක්කරයටවත් තමුන්නාසල හොඳ ආර්ථිකයක් හදලා දෙන්න බෑ. අපිටත් බෑ. මේ රටේ සැබෑ නායකයෝ තමුන්නාසලා. මේ රටේ බලය තියෙන තමුන්නාසලා අතේ. ලංකාවේ ඉන්න දූෂිතම තක්කඩිම മന്ത്രിතුමා
පාර්ලිමේන්තුවට බලෙන් ඇවිල්ලා නැහැ. ගේට්ටු කඩන් ඇවිල්ලා නැහැ. අද කිරිබීල උපවාසය අතහැරපු තමන්ගේ පවුලට වාහන 42ක් දූපු විමල් වීරවංශලා වගේ දූෂිතයන්ගේ සිට ඩොලර් කෝටි ගණන් හම්බ කරපු රාජපක්ෂලා දක්වා ඒ කිසිම දූෂිතේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. මම එහෙම තාත්තේ මේ ගේට්ටු කඩාගෙන. රවි කරුණානායක මුදල් ඇමතිවරයා අපි හොට විරුද්ධ ප්‍රධාන දූෂණ චෝදනා දෙකක් ප්‍රසිද්ධ ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් රේගුවේ වාහන වංචාව. අනිත් එක එයා මුදල් ඇමති. එයාම රේගුව අධ්‍යක්ෂකවරයාලා හරහා අද කටුනායක තමුන්නාසක නගරයට ගොඩක් ළඟයි. කටුනායක වෙනම පොදු රේගුබඩු ගබඩා කරන වෙනම ගබඩා සංකීර්ණයක් නීතිගත කරන් තියෙනවා. සාමාන්‍ය මිලියන් 400ක වගේ තැන්පතුවක් තියන්න ඕන. එක රුපියලක්වත් තියන්නේ නැහැ. තියන්න නැතුව තමයි කරන් තියෙන එක තමයි අපිට තියෙන ආරංචිය. එතන මේ වගේ දූෂිතයන් එක්කෙනෙක්වත් රවි කරුණානායක මහත්තයා 아무තු කෙනෙක් නෙමෙයි. සතොසට මොනවද කරේ කියලා කවුරුත් දන්නවා. හැබැයි එතුමා උඩ ඡන්දයෙන් පත් වෙලෙනකොට මෙරට ජනතාව තමන්ගේ තීන්දුව අරන් තියෙන වැරදි විදියේ. ඒ නිසා මගේ කතාවේ මූලික වශයෙන් මට තමුන්නාස කියන්න ඕන කම තිබුණේ ආර්ථික වශයෙන් රට ශක්තිමත් කරගන්න තමුන්නාසලා ඔළුව තියෙන තීන්දුවත් ගන්න තාක්කල් වෙනස් කරන්න බෑ. ඒක හදන්න බෑ. නැතුව වෙන කිසිම විශ්වකර්ම වැඩකට ඒක හදන්න බෑ. මොකද අද රාජ්‍ය භාණ්ඩාගාරයට බැහැලා රටේ ලොක්කෝ හොරකම් කරා. දැන් පොඩි ආරංචියක් මේ දවස්වල නේද? මේ ආණ්ඩුව දැන් ආණ්ඩුවට තියෙන විවේචන දෙක වහගන්න දැන් හදනවා රවි කරුණානායක උන්නේගේ මුදල් ඇමතිකම වෙනස් කරා. ආරංචියක් තියෙනවනේ ජනාධිපතිතුමා කූට්ටම අනන්න යන්නේ කියලා. දැන් අපිට තියෙන තොරතුරු අනුව මුදල් ඇමතිකම රවි කරුණානායක මහත්තයාගෙන් ගලවලා මංගල සමරේ ලොක්කට තමයි දෙන්න යන්නේ. රවි කරුණානායක කියන්නේ ඊටාම බරපතල දූෂිතයෙක් නම් මංගල සමරේ කියන්නේ අමු නාස්තිකාර කුමාරයෙක්. අමු නාස්තිකාරයෙක්. රාජ්‍ය මුදල් හිතේ හැටි නාස්ති කරන පුද්ගලෙක්. අනිත් එක සමුන්ලා දන්නවා කූඩුව මාරු කරාට කුරුල්ලා වෙනස් වෙන්නේ නැහැ නේද? දැන් ගෙවල් ඇති කරන ගිරව් ඉන්නවනේ. රවුම් කූඩුව දාලා පෙට්ටි කූඩුව දැම්මට පස්සේ ඌ වෙන විදිහකට කතා කරනවා. ඇත්තටම දැන් වෙන්නේ රවි කරුණානායක මහත්තයා අවුරුදු දෙකක් මුදල් ඇමතිකම කළා. දැන් හම්බ කරගන්න නෙමෙයි ටිකක් හම්බ කරගෙන මේ දැන් පොඩ්ඩක් ඒකේ හොරකමේ වේගය අඩු වෙලා ඇති. ටිකක් සමහර විට අලුත් කෙනෙක් ආවට පස්සේ මොකද වෙන්නේ? මිනිහා තිබහින් ඉන්නේ. මිනිහා තව කන්න පටන් ගන්නවා. හොරු මාරු කළා මෛත්‍රීපාල සිරිසේන මහතා රට බේරන්න බෑ. ඒ නිසා අපි අවසාන භාගයට ආවා. අපි ඒ නිසා ජනතාව මුතුන වශයෙන් මොකද්ද මේ අම්මා තාත්තා සහෝදරයන්ට කියන්නේ? ළඟදී ඡන්දයක් නැහැ. ඒ නිසා තමුන්නාස හිතන්න කාලේ තියෙනවා. ඒ නිසා මම තමුන්නාස පැහැදිලි කළේ රටේ ආර්ථිකයත්, රටේ දේශපාලනයත්, රටේ අනිත් ඒවලුත් හදාගන්න බෑ. රටේ ආණ්ඩුව හිඟන තත්ත්වයටපත් වුණා. මම දන්න අද උදේ ඊයේ උදේනේ ජනමාධ්‍ය වාර්තා කළා මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම ආසනයේනේ ඉස්කෝලයක වහලයක් කඩන් වැටිලා දරුවෝ 15ක්ද 17ක්ද තුවාල වෙලා. එහෙම රටේ ආණ්ඩුව මොකද කරන්නේ? ටැබ් දෙන්න හදනවා. ටැබ් දුන්නට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිඟන ආණ්ඩුවක් තියාගෙන හොඳ ඉස්කෝල හදන්න බෑ. හිඟන ආණ්ඩුවක් තියාගෙන අලුතෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බෑ. දැන් කවුරු සයිටම් එක ගැන කතා කරනවා. ලංකාවේ වෛද්‍ය ශිෂ්‍යෝ දක්ෂතා මත ඉගෙන ගත්ත දරුවෝ අද 7200ක් වෛද්‍ය ශිෂ්‍යෝ මාස 3ක් තිස්සේ පන්ති වාදනය කළා උද්ඝෝෂණය කරනවා සයිටම් කියන හොරගුවා වහන්න කියලා. මේ ආණ්ඩුවේ ඇමතිවරු 93ක් ඉන්නවා. එක ඇමතියෙක් ගිහිල්ලා 7200ක් වෛද්‍ය ශිෂ්‍යෝ ඉන්නවා. එක්කෙනෙක්ගෙන් අහලා තියෙනවද පුතේ මොකද්ද ඔබලා තියෙන ප්‍රශ්නේ කියලා? සයිටම් එකට අදාළ විසඳුම් වෙන ප්‍රශ්නයක්. හැබැයි මේ දක්ෂතා මත කියපු දරුවෝ 7200ක් මාස 3ක් ඉගෙන ගන්න නැතුව රටේ ජනතාවට කියනවා තමන්ගේ දුක් ගැනවිල්ල මේක විසඳන්න කියලා. සයිටම් එකෙන් කතා කරන්න ඇමතුරු 93ක් ඉන්නවා. දක්ෂතා මත කියපු ඔබතුමාලගේ දරුවන් 7200 වෙන එක එක්ක නැහැ. ඔබතුමාලා තේරුම් ගන්න. 1990 උසස් පෙළ සමත් වුණාම 100ක්
21 දෙනෙක් කැම්පස් ගියා. අද 100ක් සමත් වුණාම 17යි යන්නේ. අපි කොහෙටද ගිහිල්ලා තියෙන්නේ? අපිට තියෙන හිඟන ආණ්ඩුවක්. ඉතින් අලුතෙන් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බෑ. අලුතෙන් වෛද්‍ය පීඨ ආරම්භ කරන්න බෑ. ඉතින් එක බොරු කියනවා සයිටම් ගැන. නිසා මම ඒක කිව්වේ ආර්ථිකය හදාගත්තොත් අපිට මේ ප්‍රශ්න වලට උත්තර ගොඩක් හදන්න පුළුවන්. නිසා අවසාන වශයෙන් අපි මොකද්ද ඔබට කියන්නේ? අපි කියන්නේ ආදරණීය සහෝදර සහෝදරී. අද රටේ දේශපාලන ගොඩක් වෙනස් වෙලා තියෙනවා. අද රටේ දේශපාලනේ අවුරුදු 20ක් අතර වෙච්ච ලොකු වෙනස්කමක් එක්ක විශේෂ තැනකට අවිලා තියෙනවා. මොකක්ද? ඒක තමයි අද ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට තමන්ගේ පක්ෂයේ සමාජිකයන්ගේ ඡන්ද වලින් ආණ්ඩුවක් හදන්න හිතන්නවත් බැරි කරලා තියෙනවා. තව සරලව කියනවනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින් ආණ්ඩුවක් හදන්න බෑ. එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් තමන්ගේ ආණ්ඩුවක් හදාගන්න බෑ. 94න් පස්සේ ඒක තමයි වෙලා තියෙන්නේ. එක ආණ්ඩුවක්වත් රට හදාගෙන නැහැ. 2010 මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා ආණ්ඩුවක් තමන්ගේම ඡන්ද වලින් යුද්ධ නිසා. අද ආණ්ඩුව ගතත් ඔබතුමාට පේනවා ඔක්කොම භාග පූට්ටු වෙලා තියෙන්නේ. අද ලංකාවේ ලොකුම පක්ෂය මොකක්ද? ලොකුම පක්ෂය තමයි පාවෙන ඡන්දදායකයන්ගේ පක්ෂය. අද ලංකාවේ ලක්ෂ 30කට වැඩි පාවන ඡන්දදායක, ඒ කියන්නේ පාවන ඡන්දදායකයන්ගේ ප්‍රමාණය. පාවන ඡන්දදායකෝ කියලා කියන්නේ දේශපාලන වශයෙන් අක්‍රීයයි නෙමෙයි, දේශපාලන වශයෙන් සක්‍රීයයි. හොයනවා, බලනවා, හිතනවා, ඔක්කොම කරනවා, කතා කරනවා. පක්ෂයක් බදාගෙන නැහැ. මං හිතනවා මෙතනත් 30ක් 40ක් 50ක් විතර ඉන්නේ එහෙමයි කියලා. 1990 විතර පස්සේ අර තාත්තගෙන් දැන් මේ ගම්පහ දිස්ත්‍රික්කේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බර කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒකට හේතුවක් තිබුණා තාත්තා ශ්‍රී ලංකා නිසා පුතා වාසගමත් එක්ක පක්ෂෙත් ගත්තා. වාසගම විතරනේ තාත්තෙන් ගන්න ඕනේ පක්ෂෙත් ගන්න. තාත්තා ශ්‍රී ලංකා අපිත් ශ්‍රී ලංකා. තාත්තා UAP න අපිත් UAP. එහෙම තමයි 960 70 කාලේ ආවේ ලංකාව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තාත්තා UMP වුණාට 50% විතර දරුවෝ UMP වෙන්නේ නැහැ. තාත්තා ශ්‍රී ලංකා වුණාට පුතාලා එහෙමම ශ්‍රී ලංකාව වෙන්නේ නැහැ. ඒගොල්ලෝ පේලා තියෙනවා දැන් ඉගෙන ගත්තු මේ අවුරුදු 25 30 35 කණ්ඩායම අද තේරුම් ගන්න තියෙනවා මේ පක්ෂ දෙකේ නායකයන්ට එකම ප්‍රතිපත්තියයි තියෙන්නේ. පක්ෂ දෙකක් අතර නැහැ. අන්ත දූෂිතයෝ ඔවුන්ට කරන්න පුළුවන් කිසිම වෙනසක් ලංකාවට නැහැ. ඒ නිසා පක්ෂ නැතුව දේශපාලන ගැන කල්පනා කරන කණ්ඩායම ලක්ෂ 30කට වැඩි හැදිලා තියෙනවා. එහෙනම් ඉස්සරහට ලංකාවේ ආණ්ඩුව පිහිටවන්නේ කවුද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය ඡන්දෙ දින්නේ කොහමද? අපි දන්නා කියන හැම සාධකයක් අඩුව මේ ඡන්දෙ මෛත්‍රීපාල මහත්තයා දිනන්න බෑ. රාජපක්ෂ මහත්තයාට තිබිච්ච සල්ලි කන්දරාව, ජනමාධ්‍ය කන්දරාව, හමුදා පොලිසිය පවා ඡන්දේ කරා. ඔක්කොම කරාලත් රාජපක්ෂ මහත්තයා මහා දවන්ද බුද්ධ්‍යංශයක් තිබ්බනේ ගෝඨාභය උන්නේ යටතේ. දැන් ගෝඨාභය උන්නේ හෙන්න ලොකු කතානේ කියන්නේ පෙන්නන්නේ. තමන් අයියා පරදින බව කිව්වේ නැහැ. නේද? නිකම් බොරු ෂෝතියේ මොකද්ද උනේ? රාජපක්ෂ මහත්තයාට ඡන්දයක් දෙන්න කරන ඔක්කොම තිබුණා. ඔය කිසි බුද්ධ්‍යංශයකට අහු වුන්නේ ලක්ෂ 25ක විතර පාවන ඡන්දායක පංගුවක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ තමයි රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා මෛත්‍රීපාල උන්නේ ගෙනාවේ. ඒක ලංකාවේ පාවන ඡන්දායකෝ ආණ්ඩුවක් වෙනස් කරපු පළවෙනි අවස්ථාව. ඒක ඉස්සරහට තව වැඩි වෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි ඉස්සරහට ආණ්ඩුවක් හදනවා නම් කවුරු ආණ්ඩුවක් හදන්න ගියත් මේ ලක්ෂ 30ක 40ක පංගුවේ තව වැඩි වෙනවනේ. 40ක් විතර වෙයි 2020 වෙනකොට. මේකෙන් වැඩි පංගුවක් ගන්න නැහැ තමයි ආණ්ඩුව හදන්නේ. පාවන ඡන්දායකයා කොහොම කල්පනා කරන කෙනෙක්ද? දැන් පක්ෂ කෙනා නම් දැන් මේ දවස්වල නේද? දැන් වීරවංශ මහත්තයා රටේ දේපල හොරකම් කරලා ඉඳෙද්දිත් බෝධි පූජා කරන්න කට්ටියක් ඉන්නවා. රවි කරුණානායක උන්නේලා මෙච්චර වංචා කළා තියෙද්දිත් එහෙම ඒක අවුලක් නෑ වගේ හිතන එක්සත් ජාතික පක්ෂ යම් පිරිසක් ඉන්නවනේ. හැබැයි පාවන ඡන්දායක හැම කෙනෙක් නෙමෙයි. යම් කිසි ප්‍රතිපත්තියක් ගැන හොයනවා. බොරුවට ටොපි සිගරට් වලට අහු වෙන්නේ නෑ. බොරු ජාතිවාදී ලණු වලට අහු වෙන්නේ නෑ. ඒ නිසා
මෙන්න මේ පිරිස දිනා ගන්න පුළුවන් පිරිස තමයි රටේ ආණ්ඩුව හදන්නේ. නමුත් තමුන්නාස කල්පනා කරලා බලන්න. අද එක්සත් ජාතික පක්ෂේ නායකයන්ට පුළුවන්ද මේ ලක්ෂ 30ක වගේ පාවන ඡන්දායකව දිනා ගන්න? තමුන්නාහට එක්සත් ජාතික පක්ෂේ ගම්පා දිස්ත්‍රික්කේ නායකයෝ ටික මතක් වෙනකොට මාර ගැම්මක් එනවද? නිකන් රට හදන මාර සුපිරි ටීම් එකක් කියලා ජෝන් අමරතුංග. හා? දැක් මතක් වෙනවද? පාක්ෂිකයන්ටවත් එමෙ හිතෙන්නේ නැහැ. පාවෙන කට්ටියට කොහොමත් නැහැ. මොකද ඒගොල්ලෝ පොඩි ප්‍රතිපත්තියක් එක්ක හිතනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මෛත්‍රීපාල මහත්තයා දෙන්නම එකට තියලා ගන්නකො. ඒගොල්ලන්ට පුළුවන්ද මේ පාවන ඡන්දදායක පිරිස දිනා ගන්න? ප්‍රතිපත්තියක් ගැන හිතන හොරකමට විරුද්ධ හරි දෙයක් කරන. දැන් මේ දිසික් ගත්තොත් නැත්නම් ශ්‍රී ලංකාවේ ලොක්ක දුමින්ද දිසානායකලා. හා ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන. දැන් මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිවරණයෙන් පස්සේ එක ඡන්දයක් අලුතෙන් එකතු කරගෙන තියෙනවා. ඔබේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. එක ඡන්දයක් අලුතෙන් එකතු කරගෙන තියෙනවා. රට පාලනය කරන්නෙත් නෑ හරියට. එකක්වත් එකතු කරගෙන ඔක්කොම අඩු කරගෙන තියෙන්නේ. ඉතින් කවුද ශ්‍රී ලංකා දවසේ නායක වශයෙන් උන්නේ මතු කරලා තියෙන්නේ? රාජිත සේනාරත්න නේ, චතුර සේනාරත්න, දුමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා. මාර ගැම්මක් එනවද නම් මෙහෙනකොට? දුවන්න හිතෙන්නේ නේද? ඔය කට්ටිය ඊළඟ ශ්‍රී ලංකා නායකයෝ. මහින්ද මහත්තයා කට්ටිය කවුද? දැන් මහින්ද මහත්තයාත් ඔය පන්සල් වලටලා පොඩි දේවල් කියනවනේ. දැන් එතුමාට පුළුවන්ද මේ පාවන ඡන්දයන්ගේ ඡන්ද ටික ගන්න? දැන් මහින්ද මහත්තයා කට්ටිය කවුද? මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, නාමා රාජපක්ෂ, කුමාර වෙල්ගම්. ගැම්මක් එනවද? බෑ. ඒ නිසා තමයි අපි තමුන්නාස කියන්නේ 2020 සරණමය දේශපාලන මොහොතක් ඇවිල්ලා තියෙනවා. ඒක ගැන කියන තමයි අපි තමුන්නාසලා ළඟට ආවේ. මොකද්ද මගේ අම්මේ තාත්තයා ඇත්තම දේශපාලන තත්ත්වය? අපි ජනතාවට වශයෙන් අපි ඔබතුමාට කියන දෙයක් තියෙනවා. ජවිපේ වශයෙන් අපි යම්කිසි මේ දේශපාලන පක්ෂ දෙකට වඩා වෙනස් දේශපාලන ප්‍රතිපත්තියක් එක දේශපාලනය කරනවා. අපි හොරකම් කරන්නේ නැහැ. ඒ හොරකම් කරන්නේ නැති නිසා තමයි අපිට ශක්තිය තියෙන්නේ. රාජපක්ෂලා හොරකම් කළා, රවි කරුණානායකලා හොරකම් කරනවා කියලා ඒගොල්ලෝ බලේ ඉඳෙද්දි කියන්නේ. නැතුව හෙමරාජ තෛල එහෙම බැඳලා නැහැ. නේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයා දූෂණය කරනවා කියලා කිව්වේ එතුමා ජනාධිපති කාලේ. නැතුව දැන් මේ UMP ලොක්කෝ වගේ මහින්ද මහත්තයා ජනාධිපති කාලේ එයත් එක කෝපි බිබි ඉඳලා එතුමා පරදුනාට පස්සේ දැන් නිකන් කෝචොක් ටෝක් දෙනව නෙමෙයි. දැන් එක්සත් ජාතික පක්ෂ කට්ටිය එහෙමනේ. නායකයෝ. අපි එහෙම නෙමෙයි. අපිට ඒ ශක්තිය තියෙනවා කියන්නේ. අපි තමුන්නාස කියන්නේ දැන් ජනතාව මිතුරුනි අපිට මිනිස්සු කියනවා ජේ.පී. එක සමහර අය කියනවා ජේ.පී. එකත් ඉතින් ආණ්ඩුවක් හදාගත්තොත් හොරකම් කරයි කියලා. හොරකම් කරන්න ආණ්ඩුවක් හදන්න ඕනේ දැන්. ඒ ඉස්සරනේ මීට අවුරුදු 30 40කට කලින් තමයි මහාන්සි වෙලා කට්ට කාලා හැප්පිලා පෝස්ටර් ගාලා අනිත් පක්ෂ මිනිහට ගහලා ආණ්ඩුවක් හදාගෙන හොරකම් කරන්නේ. දැන් එහෙම ඕනේ නැහැ. දැන් ලසන්තලා ගියවන්න මහත්තයලා අගේට මහින්ද රාජපක්ෂත් එක්ක ඡන්දෙ ඉල්ලලා දැන් රනිල් වික්‍රමසිංහත් එක්ක කැමතිකම් කරන්නේ. කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඔය ලක්ෂ්මන් යාපාබේ වදලා අරගොල්ලෝ මේගොල්ලෝ UMPෙන් ඡන්ද ඉල්ලලා අගේට රාජපක්ෂ මහත්තයා කැමතිකම් කළේ. හොරකම් කරන්න දැන් ආණ්ඩුවක් හදා ගන්න ඕනේ. අපිට උනත් මොකක්ද තියෙන්නේ හොරකම් කරනවනේ. මෙහෙම රැස්වීම් තීති යන්න ඕනේ නැහැ. මොකක් හරි බොරු හේතුවක් කියලා දැන් මේ රැස්වීම ඉවරලා යන ගමන් අර්ලිගහ මන්දිරයට හරි ජනාධිපති මන්දිරයට හරි ගිහිල්ලා ලොකු ඇමති කට්ටක් ගන්න පුළුවන් හොරකම් කරන්න. ඕන්න. අපි ඒක කරන්නේ නැහැ. ඒ විශ්වාසයම තමයි තමුන්නාස්ලා ගමේ දිරිය සමිති හදාගෙන කට්ට කාගෙන මේ ඇත්ත කියන්නේ මේ බණ්ඩාර සහෝදරයා වගේ අය මහන්සි වෙයි. තමුන්නාස්ලා මහන්සි වෙයි. මේ රැස්වීම තනිව සංවිධානය වෙච්ච දෙයක් නෙමෙයිනේ. ඒස අපිට හොරකම් කිරීමේ අරමුණක් තිරුණා ලේසිම පාර තමයි මේ අන්තකතු වෙන්නේ. අපිට ඒ අරමුණ නැහැ. නමුත් අපි ඇත්ත දෙයක් ඔබතුමාලට කියන්න. අපේ ඥාති දේශපාලනේ නැහැ. අපේ යම්කිසි ප්‍රතිපත්තිකරක දේශපාලනයක් තියෙනවා. අපි ඒක පෙන්නලා තියෙනවා. නමුත් ඒ ඔක්කොම හොඳ දේවල් ඔක්කොම තිබියේදී අපි රට හදන්න වැඩපිළිවෙලකුත් තියෙනවා. නමුත්
අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති බොහොම නියතමානීව. ජනතා විමුක්ති ප්‍රමුණ කල්පනා කරොත් මේ නයිවල නැත්තම් මේ ගම්පහ දිස්ත්‍රික්ක මේ රටේ මිනිස්සු ටිකෙන් ටික ජනතා විමුක්තියට හරවගෙන මේ රටේ මිනිස්සු ලක්ෂ 50ක් විතර ජයිපේ සමාජිකව කරගෙන ජනතා විමුක්ති ආණ්ඩුවක් හදන්න ඒක සෑහෙන කල් යන වැඩක්. අපි ඒක දන්නවා. ඒස අපි දන්නවා අපිට ආණ්ඩු බලයක් ගන්න පුළුවන් වෙන්නේ අර කියන පාවන ඡන්දදායකයන්ගේ ඔය පක්ෂ දෙකේ ඉන්න දැනට ඒ පක්ෂ දෙකේ හිටියා වුණත් රට ගැන යම්කිසි හැඟීමක් තියෙන තමුන්නාසලාගේ උදව්ව ලැබුණොත් විතරයි ජයපට ආණ්ඩුවක් හදන්න වෙන්නේ. අපි ඒක බොහොම නියතමානීව දන්නවා. හැබැයි ඒකම අපි ඔබතුමාට අනිත් පැත්තට දෙයක් කියන්න කැමතියි. අපි ඔබතුමාටත් කියන මොකක්ද? ඔබතුමාලා සාධාරණව කල්පනා කරන සාධාරණ මිනිස්සු. සමහරට පක්ෂවල ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. තමුන්නාසලාට තමුන්නාසලගේ දරුවන්ට තමුන්නාසලාට මේ රට එක දශමකින් හරි එක අඟලකින් හරි හොඳ පැත්තට ගෙනියනවා නම් අපි බොහොම නිහතමානීව කියනවා ඒකට ජනතා විමුක්ති පෙරමුණ හවුල් කරගන්න නැතුව ඔබතුමාට අඟලකින්වත් දශමකින්වත් මෙලට හොඳ පැත්තට හරවන්න බෑ කියලා. අපිට ඔබේ උදව් නැතුව ආණ්ඩුවක් හදන්න බෑ. ඔබට ජවිපේ හවුල් කරගන්න නැතුව ජවිපේට ආණ්ඩු බලයකට සම්බන්ධ කරන්න නැතුව ඔබ රට පොඩ්ඩක්වත් වෙනස් කරන්න බෑ. ඒකෙම නෙමෙයිද කියලා කල්පනා කරලා බලන්න. අනුර දිසානායකලාගේ, විජිත හේරත්ලාගේ, සුනිල් හඳුන්නේත්තිලාගේ, සමන්ත විද්‍යාරත්ලාගේ උදව්ව ගන්න නැතුව ඔබට ඔබේ දරුවා වෙනුවෙන් හොඳ රටක් හදන්න බෑ. මම යෝජනා කරන ඔබතුමාලට මම ඔයකව නම් 4 වෙනුවට UMP නම් 4ක් දැන් කල්පනා කරන්න කියලා. එහෙම නම් 4ක් හොයාගත්තොත් දැන් මතක් වෙන්නේ නැත්නම් ටිකක් වෙලා යන වැඩක් ඕක. පස්සේ හරි මතක් වුණොත් එහෙම නම් 4ක් බණ්ඩාර සහෝදරයට කියන්න. මං අහගන්න. ඔය වුණේ ශ්‍රී ලංකා නම් 4ක් හොයන්න. එහෙම නෑ. ඒවා මුල්ල සිට අගට කුණු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ ගඟක දෙපැත්තේ දැන්. ජයිපේට අවශ්‍යයි යම්කිසි ප්‍රතිපත්තියක් මත අදූෂිත දේශපාලනයක් මත අවුරුදු 50ක් වැඩ කරපු පක්ෂයක් විදියට රට හදන්න අවස්ථාවක් ගන්න. අපි ගඟේ මේ උරේ ඉන්නවා රට හදන්න යම්කිසි සැලැස්මක් එක්ක. ඔබ ගඟේ අනිත් උරේ ඉන්නවා මොකද්ද? 68 අවුරුද්දක් එකම දෙයින් බැට කාලා 21 වෙනි සියවසේ මැදටත් ඇවිල්ලා දැන් අඩුම ගානේ දරුවන්ට හොඳ රටක් හදාගන්න ඕනේ කියන විශ්වාසයට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පාවන ඡන්දායකයෝ වැඩි වෙලා තියෙන්නේ. තමුන්නාසලා ඒ උරේ මේ පැත්තේ ඉන්නවා, අපි මේ පැත්තේ ඉන්නවා. මොකද්ද කරන්න තියෙන්නේ දැන්? අපි දෙගොල්ලෝ මැදට ඇවිල්ලා පාලමක් හදන්න ඕනේ. ජයිපේ වශයෙන් අපි ලෑස්ති එකට වෙනස් වෙන්න. අපේ තියෙන හොඳ දේ ඉතුරු කරගෙන අපේ වෙනස් වෙන දේවල් තියෙනවා අපි වෙනස් වෙන ලෑස්ති. අපි තමුන්නාසලාටත් කියන්නේ විශේෂයෙන් මෙතන ඉන්න හැම කෙනාටම ඉල්ලහැට මේ පණිවිඩය තමයි සාකච්ඡා කරන්න ඕනේ. මොකද්ද? තමුන්නාසක පැත්තෙන් ජවිපේ සමාජිකව වෙන්න ඕන නම් වෙන්න නැත්නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ජවිපේ නොවි කොහමද මේ ව්‍යාපෘතිය හදන්නේ? මේ පාලම හදන්නේ කොහමද? අපි ඒක රටේ මුදුනින් පටන් අරන් තියෙනවා. අද 2000 අපේ සැලසුම තමයි 2020 වෙනකොට මෙහෙම කල්පනා කරන. මේ අති විශාල පාවන ඡන්දායක පංගුව නියෝජනය කරන විවිධ සමාජ කණ්ඩායමින් විශ්වවිද්‍යාල ආචාර්ය අද 300ක් පමණ විශ්වවිද්‍යාල ආචාර්ය එකතු වෙලා තියෙනවා. මොකටද? 2020 මේ නව දේශපාලන බලයක් නිර්මාණය කරන ආණ්ඩු බලයක් නිර්මාණය කරන ව්‍යාපෘතියට විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට කොහොමද ජයිපෙත් එක්ක සම්බන්ධතාවය හදාගන්නේ? කලාකරුවෝ ජයිපේ නෙමෙයි. ඕන් කල්පනා කරනවා කොහොමද අපි විශාල සංවිධානයක් ගොඩනගලා තියෙනවා ජයිපෙත් එක්ක සම්බන්ධ වෙලා ඕන් කලාකරුවෝ සහ ජයිපේ අතර මේ පාලම හැදෙනවා. රටේ ඉන්න ඉහෙළම ඊටාම දක්ෂ ඊටාම අදූෂිත ප්ලේන් ටිකක්වත් බොන්නේ නැතු කාගෙන්වත් ඉහළ රජයේ නිලධාරී ඉහළ පොලිසිය නිලධාරී හිමින් ඉන්න විශාල පිරිසක්. අද උන් එකතු වෙලා හදන් තිනවා රාජ්‍ය සේවකයන්ගේ සංවිධාන ජාලයක්. ඒ දේශපාලන වශයෙන් ඔවුන් කල්පනා කරනවා මොකද්ද? කොහොමද මෙන්න මේ සංවිධාන ජයිපෙත් එක එකතු වෙලා මේ දේශපාලන බලපෙරළිය 2020 කරන්නේ. ඒ අපේ ආරමුණ තමයි
අපි රටේ මුදුනේ ආර්ථික විද්‍යාඥයෝ, කබලසරවේදීන්, කලාකරු, සරසවියාචාරවරු, රජයේ ඉහළ නිලධාරීන් එකතු කරලා අපි ජනතා මධ්‍යස්ථානකට අදාළ කරන මූලික සැලැස්ම අපි හදලා ඉවරයි. හැබැයි අපි ඒක දැන් ගමේ පටන් ගන්න ඕන. ඒසත් තමයි දැන් ගමට අවිල්ලා තියෙන්නේ. මේක තමුන්නාස්ලා අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි තනියෙන්. අපි ගමෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාලා මේක සාකච්ඡාව ගන්න. ඉතින් 2020 අපි මොකද්ද කරන්න හදන්නේ? ජවිපේ ආණ්ඩුවක් හදන්න නෙමෙයි. අපි හදන්නේ ජවිපෙත් හවුල් වෙච්ච. ජවිපේ නොවන රටට ආදරය කරන පිරිසත් හවුල් වෙච්ච. ඒකාබද්ධ ආණ්ඩුවක් හදන්න. ඒක දේශපාලනඥයෙක් එකතු කරගත්තු ආණ්ඩුවක් නෙමෙයි. අපි තාමනේ තමයි කරන්නේ. ජවිපේ තියෙන අරටුව, ජවිපේ තියෙන අදූෂිත අරටුව රටට අවශ්‍යයි. ඒ වගේම රටේ ජවිපේ නොවන රටට ආදරය කරන පිරිසත් එකතු කර ගැනීම අවශ්‍යයි. අපි හිතුවොත් ඔක්කොම JVP වෙලා එන්න එතකොට අපි වැඩේ පටන් ගන්නම් කියලා ඒක වෙද්දිත් නැහැ. ඔබ හිතුවොත් මේ දෙක කොහොම හරි රිෆයින් කරලා මේකට පුළුවන් තරම් සර්විස් කරලා මේ UMP එකයි ශ්‍රී ලංකාවක හදාගන්න මට කියන්න තියෙන්නේ වෙරිම සොරි කියලා. දැන් සමහර අය හිතනවා අපිව UMP එකට හේතු කරලා UMP එක නිකන් පිරිසුදු කරලා ගන්න. අපිට ඒක උණුගොඩ සුද්ධ කරන්න බෑ. සමහර අය හිතනවා අපිව ශ්‍රී ලංකාවට සෙට් කරලා ශ්‍රී ලංකාවේ හොරකම් ටික අඩු කරලා දෙන්න. අපිට ඒක කරන්න බෑ. මුල සිට අග දක්වා කුණු වෙච්ච ලෙඩෙක් ගොඩ දාන්න බෑ. ඒ නිසා මට මූලික වශයෙන් ඔබතුමාට කියන්න තිබෙන්නේ ඔන්න ඔය කියන පණිවිඩය. ඒ වෙනුවෙන් අපි ගම් මට්ටමේ මේ වැඩසටහන පටන් ගන්න තියෙනවා. අපිට යම්කිසි ශක්තියක් තියෙන දෙයක් කරන්න පුළුවන් කියලා. මම හිතා ඉක්මනින් වචන දෙක තුනක් කියලා කතාව අවසන් කරන්න. කොහොමද අපි රටේ ප්‍රශ්න විසඳන්නේ? දැන් අපි කියවනේ ආණ්ඩුවට ආර්ථික කරන්න බෑ කියලා අපි ආවොත් මොකද කරන්නේ? මම උදාහරණ දෙකක් කියන්නම්. ඔබතුමාලා දන්නවා ශ්‍රී ලංකා කයින්තල සංස්ථාවට අයිති මම මේ බදු බර අඩු ආණ්ඩුවක් හදන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මම කතා කරන්නේ මුලින්ම. උදාහරණ දෙකක් කියන්න එපා. කියන්න ඕනනේ. කයින්තල නීතිගත සංස්ථාවට අයිති තෙල් ටැංකි 105ක් තියෙනවා සහෝදරයා සහෝදරිය. තිරිකුණාමල වරායට උඩින් සුද්ධ කාලේ හදපුවා. මේ 105න් 5ක් LTT ගහලා විනාශ කරලා තියෙනවා. තව 100ක් තියෙනවා. ඔය 100න් 15ක් 2009 රනිල් වික්‍රමසිංහ මහත්තයා IOC කම්පැනිට ඉන්දියන් ඔයිල් කෝපරේෂන් එකට බදු දුන්න අවුරුදු 30කට. ඒ තෙල් ටැංකි එක ටොන් 10000ක් තෙල් ගබඩා කරන්න පුළුවන්. සුද්ධ කාලේ හදපුවානේ ලීක් වෙන්නේ හරියට හදලා තියෙන කොන්ත්‍රාත්කාරෝ නෙමෙයි හදලා තියෙන්නේ. IOC කම්පැනිය තමයි නැගහිර පළාතට තෙල් බෙදා හරින්නේ. අපි කෝප්කාරක සභාවට ගෙන්නුවා විස්තර ටික ඔක්කොම IOC එකේ මාසික ලාභය ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 15න් පමණක් ඒකෙක් විතරක් කරන ලාභය රුපියල් කෝටි 90යි මාස ලාභය. අපි මීට මාස 7කට කලින් ඔය කයින් තෙල් සංස්ථාව ගෙන්නුවා කෝප්කාරක සභාවට අපි හඳුන්වති සහෝදරයා ඉන්න සභාපතිත්වයේ දරන. ගෙනල්ලා බැලුවම කයින් තෙල් නීතිගත සංස්ථාව කෝටි 15000ක් ණයයි. කෝටි 15000ක් ණය කියන්නේ තව පරම්පරා 10කටවත් ගෙවල ඉවර කරන්න බෑ. ඉතින් අපි යෝජනාවක් කරා ඔයගොල්ලන් තව ආදායමක් හොයාගන්න මොකද්ද පුළුවන් කියලා බලන්න කියලා අපි නියෝගයක් දුන්නා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100න් 15යි ඉන්දියාවට දීලා තියෙන ඉතින් 85ක් තියෙනවනේ. ගිහිල්ලා බලන්න මේ 85න් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා. අපි නියෝගයක් දුන්නා කෝප් එකේ. රටට ආදරය කරන ඉන්දියානු මහතුරු කණ්ඩායමක් සතියක් එන්න කැලයක් ඒක පීරලා වාර්තාවක් ඉදිරිපත් කරා කෝප් එකට. මොකද්ද හෙළිදලා වුනේ? එතන තෙල් ටැංකි 85න් 17ක් තියෙනවා සුප්‍රීම ක්වොලිටියේ. ඊටාම සුළු ප්‍රතිසංස්කරණයෙන් පාවිච්චි ගන්න පුළුවන් කියලා වාර්තාව ඉදිරිපත් කළා. අපි කෝප් එකේ නියෝගයක් දුන්නා කයින් තෙල් සංස්ථාවට ආණ්ඩුවට වහාම දන්වන්න මේ තෙල් ටැංකි 17 ප්‍රෝජනයට අරගෙන තෙල් ගබඩා කරලා ලාභ ගන්න. කයින් තෙල් සංස්ථාව කරේ ඒ යෝජනාව ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට. මොකද කැබිනට් එක කරේ මෛත්‍රීපාල උන්නගේ රනිල් වික්‍රමසිංහ. රට වෙනුවෙන් හදපු ඒ වාර්තාවත් එක්කම මේ නිර්ලජ්ජිත නායකයෝ දෙන්න අර වාර්තාවත් එක්ක ඉන්දියාවේ IOC එකට යවුවා ලියුමක් මෙන්න තව 17ක් තියෙනවා ඕගොල්ලොම ගන්න කියලා. අපි නම් මොකද්ද කරන්නේ?
අපිට ඉන්දියාවත් එක්ක එකපාර ගහගෙන අර 15 ගන්න බැරි වෙයි. 15 ගන්න ඕන තව 85ක් තියෙනවා. මොකද සහෝදරයා බදු බර අඩු කරන ක්‍රමේ? අපි ඒ 17 අරන් ඒ බිස්නස් එක ලංකා ආණ්ඩුව පටන් ගත්තා නම් මොකද්ද? අපි හිතමු IOC එක ගන්න ලාභෙමයි ගන්න කියලා. කෝටි 90 මාසෙට අවුරුද්දට කීයද? 12 වරක් 90 1080යි. රුපියල් කෝටි 1080ක් ඒකෙක විතර ලාභයි. ලංකාවේ අවුරුද්දකට සමෘද්ධි ගෙවන්න වේදම් කරන්නේ කෝටි 1050යි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 15කින් පුළුවන් ලංකාවේ සමෘද්ධි බිල ගෙවන්න. ඔන්න කෝටි 1050ක් එකතු ඉතුරු කරන විදිය. අපි හොරකම් කරන එක නතර කරන එක ඒවා පැත්තක තියන්න. ඔබතුමා තව එකක් කියන්න. මම මේ කියන්නේ මැජික් නෑ. නමුත් හෙට ගත්තත් කරන්න පුළුවන් දේවල්. ඔබතුමාලා දන්නවා ත්‍රිකුණාමලයේම පොඩ්ඩක් උඩින් තියෙන ඛනිජවැලි සංස්ථාව. ඔතන තමයි ලංකාවේ තියෙන ලොකුම ඉල්මනයිට් නිදියේ තියෙන ලෝකේ තියෙන පිරිසුදුම ඉල්මනයිට් ප්‍රතිශතය 70%යි පිරිසුදුභාවය. ඕස්ට්‍රේලියාවේ තියෙන පිරිසුදුභාවය 12යි 13යි. අපි හඳුන්නේ නැති සහෝදරයෙක් බලන්න ගියා. එතන හිටපු වැඩිහිටි සේවකයෝ කියලා තිබ්බා ජපාන් විද්‍යාඥයාම ඉල්මනයිට් එකට වැඳලා යන්නේ කියලා. ඒ තරම් ක්වොලිටි. ඔබතුමාලා දැන් ගෙදර ගිහලා හරි දැන් හරි කමන්නේ ෆෝන් එක අරගෙන බලන්න. පිරිසුදු ඉල්මනයිට් ටොන් එක ගාන කීයද වර්ල්ඩ් මාකට් එකේ කියලා. ටොන් එක ඩොලර් 200 ඉඳලා ඩොලර් 1000 දක්වා තියෙනවා. අපේ තියෙන සුපිරිසුදු මේවා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉහළම මිලකට දෙන්න පුළුවන්. අපි ළඟදී ගෙන්නුවා ඛනිජවැලි සංස්ථාව කෝප් එකට. අපි ටොන් එකක් දෙන්නේ කීයටද? ඩොලර් 58ට. ලෝක වෙළඳ පොලේ ටොන් එක ඩොලර් 1000 කියලා හිතුවොත් ලක්ෂ එකමාරට යන ටොන් එක අපි අවුරුදු 15ක් 20ක් තිස්සේ විකුණන්නේ කීයටද? රුපියල් 7000ට 8000ට. ඒක අපි විකුණන්නේ ඉන්දියානු බ්‍රෝකර් සමාගමකට. ඒ බ්‍රෝකර් කාර්යය මොකද කරන්නේ? ත්‍රිකුණාමල වරායේ ජැටියෙන් ඒක විකුණනවා ටොන් එකක් ඩොලර් 170ට 210ට කොට අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 7000ට 8000ට ආණ්ඩුවෙන් අරගෙන මිනිහා ත්‍රිකුණාමලයේ ජැටියේදී විකුණනවා ඒක 30000ට. ඉතින් අපිට මොකද කරන්න තියෙන්නේ? ලෝකෝවෙන්ද පොළේ වලට විකුණ ගත්තොත් අපිට අසීමිත ලාභ ධනයක් එනවා. නැතත් අර බ්‍රෝකර් කාර්ය කරන ටික කරත් කොච්චර ආදායමක් එනවද? ඒ නිසා ආදරණීය සහෝදරයා සහෝදරිය මේ රට බ්ලෙස්ඩ්. මේ රට වරප්‍රසාදිත රටක්. ගොඩක් හොඳ දේවල් මේ රටේ තියෙනවා අපිට ලැබිලා තියෙනවා. ළඟදී ලෝකේ වාර්තාවක් ඉදිරිපත් වුණා ලංකාවේ කොළඹ වරාය ලෝකේ 24 වෙනි විශාලතම වරාය කියලා. ලෝකේ වරාය 10 ගණනක් තියෙනවා අපි 24 වෙනි එකට අවිලා තියෙනවා. අපි පුංචි රටක්. කොහොමද අපේ වරාය 24 වෙනි තැනට එන්නේ? චීනය, ඉන්දියාව, ඇමරිකාව, රුසියාව වගේ ලොකු රටවල් තියෙද්දි අපේ මේ පුංචි ලංකාවේ කොළඹ වරාය ලෝකේ 24 වෙනි වරාය වෙනවා. විශාලතම. වැඩිම කන්ටේනර් ප්‍රමාණය හසුරවන. ඇමතියා මොන හරි කළාද? අජුරණ තුමුන්නේ මොන මල දහනයක්වත් කරන්නේ නැහැ වරාය. නාස්ති කරනවා මිසක්. නත්තල් ගහක් ගහපු වැඩේ කරේ. වරාය සේවකයෝ ලංකාවේ වරාය සේවකයෝ ගත්තොත් සේවකයෝ 11000ක් විතර ඉන්නවා වරාය. ඒ කියන්නේ වතුර හිඳුනත් නැව් කර තියන් ඉන්න තරම් පිරිසක් ඉන්නවා වරාය. පුරවල. අතන වතුර ඕනේ නැහැ ලංකාවේ වරාය. එහෙමත් තියෙද්දි තමයි එච්චර අකාර්යක්ෂමතාවයක් තියෙද්දි තමයි අපි 24 දි වරාය වෙන්නේ. අපි පිහිටීම වැදගත්. වරායක් කියන්නේ මොකද්ද? බැලුවා ඩොලර්නේ. නැවක් දැක්කත් ඩොලර්. නැවකට වතුර දුන්නත් ඩොලර්. නැව අතු ගෑවත් ඩොලර්. නැවකට හුලං ඇල්ලුවත් ඩොලර්. මේ දූෂිත නායකයෝ ටික නැත්තම් ඇත්තටම ඇමතියයි ඒ වරාය අධ්‍යක්ෂක මණ්ඩලය කච්ච දූපතට යවලා කන්නයි බොන්නයි පඩි දීලා හේතියලාද නිකන් වරාය දිවුවනා සේවකයෝ මාර්ගයෙන් ලෝකෙ ලොකුම වරාය බාට මම හිතන ලීඩ් එකක් තියලා පත් කරන්න පුළුවන්. ඒ නිසා ලංකාව හදන්න තව ගොඩක් වැඩ තියෙනවා. ওই ටික මම කිව්වේ බදු බර අඩු ගන්න පුළුවන් ඕවයි. ඒ නිසා අපි අවසාන කරන්න මින් කියන්න කැමතියි ජනතාව වශයෙන් අපි දිරිය සමිති හදාගෙන ගම් මට්ටමින් ජයිපේ නොවන අයත් එකතු කරගෙන අපි ගමේ දෛනික ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ඉතින් ජාතක දේශපාලන විතර නෙමෙයි තමුන්නාස්ලා ගමේ දිරිය සමිතිය හරහා අපි ගමට යම්කිසි ඩෙන්ගු සමාදානය කරන්න නම්
අපිට යම් යම් එහෙම උදව් පදව් කරමින් ඒවත් කරනවා. නැත්තම් මේ මහා ප්‍රාණ විතරක් නෙමෙයි. හැබැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ 2020 මේ ජනපරිවර්තනයට ලෑස්ති වෙන්න. 2020 ජවිපේ නොවි කොහොමද ජවිපේ තවුල් කරගත්තු හොරු නැති ආණ්ඩුවක් හදාගන්න කියන ඒ අදහස කල්පනා කරන්න. එහෙම කල්පනා කළා තමුන්නාසලා නායකත්වය ගන්න. ජනතා විමුක්ති පෙරමුණ කරන වැඩක් නෙමෙයි මේක. මේ ගමේ ශ්‍රී ලංකා දාස් පක්ෂයට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පක්ෂ නැති කෙනෙක් මේකේ නායකත්ව ගන්න අපි ගොඩක් කැමති. මේ මතේ කතා කරන්න මිනිස්සුත් එක්ක. එසා අද සුවිශාල ජන බලයක් මේක වටා ගොඩනගමින් තියෙනවා. මොකද පාවන ඡන්දදායකයන්ගේ වැඩිම ආකර්ෂණ දෙන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ මිසක් ශ්‍රී ලංකාවේ නායකවල් UMP නායකවත් නෙමෙයි. මේ විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එකතු වෙලා මේ බලය ගොඩනගමු. ඒ සඳහා තමුන්නාසලාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ඔබ සුදානටම ජය වේවා.